ප්‍රශ්න පත්‍රය අපි 25 දක්වා කතා කළානේ. අපි 26 ඉඳන් කතා කරමු. බෝ නොවන රෝග වැළඳීම සඳහා බලපාන සාධක පේනව නේද හම්බුනට ස්ක්‍රීන් එක? ඔව් සර් පේනවා. පේනවනේ. හරි. බෝ නොවන රෝග වැළඳීම සඳහා බලපාන සාධක කිහිපයක් පහත දැක්වේ. බෝ වෙන රෝග නෙමෙයි බෝ නොවනේවා. ඒ තමයි මානසික ආතතිය, B වයස, C ජානමය හේතු, D සෞඛ්‍යවත් නොවන ආහාර. එතකොට මේ බෝ නොවන රෝග කියන්නේ මොනවද කියලා සාමාන්‍ය කීපයක් කියන්න බෑනේ බෝ වෙන්නේ නැති රෝග. අපිට බෝ වෙන රෝග නම් අපි දන්නවා. බෝ නොවන රෝග කියන්නේ මොනවද කියන්නකෝ බලන්න කීපයක් මතක නැහැ. ඔව් අපි බෝ නොවන රෝග කියන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, අන්නේ වගේ රෝග, කොලෙස්ටරෝල්, අන්නේ රෝග වලට අපි කියනවා ගලගණ්ඩේ. ඒවා කොහොමද බෝ නොවන රෝග. ඒවා බෝ වෙන්නේ නැහැ. ඒවා සාමාන්‍යයෙන් විවිධ හේතු නිසා අපේ ඇවතුම් පැවතුම් ඊළඟට ජානමය හේතු ඒ වගේ කාරණා නිසා මේ අපේ ශරීරය තුල ඇති වෙනවා. අන්න ඒකට අපි කියනවා බෝ නොවන රෝග කියලා. බෝ වන රෝග කියන්නේ දිලිර බැක්ටීරියා වෛරස් සහ පරපෝෂිතයන් නිසා ඇති වෙන රෝග. ඒකට අපි කියනවා බෝ වන රෝග කියලා. දැන් මිනිස්සු අතර ඒ වුණාට බෝ නොවන රෝගයි බහුල වෙලා තියෙන්නේ. බෝ වන රෝගත් එහෙමයි. නමුත් බෝ වන රෝගත් දැන් බහුල වීමට පටන් ගන්න තියෙනවා මිනිස්සුගේ ඇවතුම් පැවතුම් ක්‍රියාකලාපයන් නිසා. හරි. අපි ප්‍රශ්නෙට ගියොත් බෝ නොවන රෝග වැළඳීම සඳහා බලපාන සාධක කිහිපයක් උණු පහක් දක්වලා තියෙනවා. වෙන බෝ නොවන රෝග හැදෙන්න හේතු. එකක් තමයි මානසික ආතතිය. ඊළඟට වයස, ජානමය හේතු, සෞඛ්‍යවත් නොවන ආහාර. ඔන්න ඔය කාරණා. ඉහත සාධක අතරින් පාලනය කළ නොහැකි සාධක ඇතුළත් පිළිතුර. මේවෙන් පාලනය කරන්න බැරි සාධක මොනවද කියලා අහනවා. අපිට උත්තර දෙන්න පුළුවන්ද අපේ හැමෝටම කාට හරි? නිකන් දල වශයෙන් කියන්න මොකද්ද මේ වෙන්න පුළුවන් කියලා මේකේ? වැරදුනාට නම් කමක් නැහැ. මොකද මේ පාඩම් තාම පිටුවන් වල කෙල්ලක් නැහැ. මොකද මේ කොරෝනා හින්දා කරන්නත් බැරුව කියන්නේ. සර් BC BC. ඔව් BC පමණි. මේක ඇත්තටම මේ වයසයි ජානමය හේතුයි තමයි මේ පාලනය කළ නොහැකි. දැන් අපිට වයස පාලනය කරන්න බෑනේ. වයසට යන්න එපා ඔහොම ඉන්නේ කියලා කවදාවත් අපිට කියන්න බෑනේ. අපි එන්න වයසටයි යන්නේ. වයස අඩු වෙගෙන යන්නේ නෑනේ. වැඩි එකේ නම් අඩු වෙගෙන යන්නේ නෑ. අඩු වයස නම් වැඩි වෙගෙන යන්නේ. ඒක එකක්. ඊළඟට ජානමය හේතු කියන්නේ අපේ මව් පරම්පරාවෙන් සහ පිය පරම්පරාවෙන් අපිට ලැබෙන ජාන. ඒවා වෙනස් කරන්නත් බෑ. නමුත් මේ මානසික ආතතිය කියන එක අපිට පාලනය කරන්න පුළුවන්. මානසික ආතතිය ඇතිවන කාරණා වලින් මිදුණාම සෞඛ්‍යවත් නොවන ආහාර. ඒකත් අපිට සෞඛ්‍යවත් ආහාර ගන්න පුළුවන්. ඒක පාලනය කරන්න පුළුවන්. ඒක අපේ අතේ තියෙන වැඩක්. එතකොට මේකේ පාලනය කරන්න බැරි නම් වෙන්නේ වයසයි ජානමය හේතුයි. එතකොට පිළිතුර වෙන්නේ BC මේ ප්‍රශ්නවල පිළිතුර වෙන්නේ 4 වෙනි වර්ණය. කියන්නේ BC කියන එක. ඒක පැහැදිලි නේද? ඊළඟට සංවේදන ඉන්ද්‍රියන්. මෙන්න මේ ප්‍රශ්නේ හරි වැදගත්. මේ පාඩමත් හොඳට බලා ගන්න. අපි දැන් ඊළඟ සුමානේ අඟහරුවද කතා කරන්නේ මේ පාඩම. සංවේදන ඉන්ද්‍රියන් ගැන අඟහරුවද උදේට කතා කරන්නේ. 27 වන ප්‍රශ්නේ බලන්න. සංවේදන ඉන්ද්‍රියන් මගින් කෙරෙන කාර්යයක් නොවන්නේ. දැන් අපිට සංවේදන ඉන්ද්‍රිය කීයක් තියෙනවද? මතකද? සංවේදන ඉන්ද්‍රිය කීයක් අපිට තියෙනවද? 5ක් තියෙනවා. අපි ඒවට කියනවා පංචේන්ද්‍රයන් කියලා. සංවේදන ලබා ගන්න විවිධ සංවේදන පරිසරයේ සිදුවෙන විවිධ වෙනස් වීම් අපිට ලබා ගන්න ඉන්ද්‍රිය 5ක් තියෙනවා. ඒවට අපි කියනවා පංචේන්ද්‍රිය කියලා. ඇස, කන, නාසය, දිව සම නැත්නම් ශරීරය කියලා කියනවා. සංවේදන ඉන්ද්‍රියන් මගින් කරන කාර්යයක් වෙන්නේ නැති එකක්. නොවන්නේ. තුන බලමු අපි තුනද උත්තරේ කියලා. නොවන්නේ එක තමයි අහන්නේ. මේකේ අහන්නේ නොවන්නේ. මේ දැන් බෝල්ඩ් කරලා තියෙනවා ඒක. ඒතර මේකට පිළිතුර කරන කාර්යය පීඩනීය උෂ්ණත්ව වැනි සංවේදනට ප්‍රතිචාර දැක්වීම. දැන් පීඩනීයයි උෂ්ණත්වයයි. දැන් පීඩනීයට එහෙම අපේ මේ ශරීරයේ කොටසක් තියෙනවද මේ සංවේදනය දක්වන තියෙනවද ශරීරයේ පීඩනීයට? පීඩනයට ප්‍රතිචාර දක්වන තියෙනවා අපේ ශරීරයේ. එකක් තමයි සම. දැන් සමේ තියෙනවා උෂ්ණත්වයට
සංවේදන දක්වන කොටස් පිහිටලා පීඩනයක් තියෙනවා. මේවා මයිස්නර් ක්ලේවර් එක, පැෂ්නි ක්ලේවර් එක කියලා වර්ග දෙකක් තියෙනවා. ওই පීඩනයේ සංවේදන දක්වනවා ඒවා. ඊට වැනි සංවේදන ප්‍රතිචාර දැක්ම. එතකොට එහෙනම් මේ පීඩනය උෂ්ණත්වය කියන එකට මේගොල්ලෝ මොකද කරන්නේ? ප්‍රතිචාර දක්වනවා මේ තියෙන ඉන්ද්‍රිය වලින්. ඒක හරි. රසට, පෙනීමට, ගඳට, සුවඳට හා ස්පර්ශයට ප්‍රතිචාර දැක්වීම. අපි දන්නවා රසට නම් දිව. පෙනීමට නම් ඇස. ගඳ සුවඳ දැනගන්න අපිට නාසයක් තියෙනවා. ස්පර්ශය දැනගන්න නැත්නම් පහස දැනගන්න අපිට තියෙනවා සමක්. එතකොට ප්‍රතිචාර දක්වනවා. මේ කියන කතාවත් එතකොට හරි. මේකත් හරි. මේකත් හරි. ඊළඟට මොළයෙන් දෙන සංඥා පටක සහ අවයව කරා ගෙන යාම. මොළයෙන් දෙන සංඥා පටක සහ අවයව කරා ගෙන යාම වෙනවද? අන්න ඒක වෙන්නේ නැහැ. මොළයෙන් දෙන සංඥා පටක සහ අවයව කරා ගෙන යාම වෙන්නේ. එහෙම එකක් වෙන්නේ නැහැ. පංච ඉන්ද්‍රියන්ට ලැබෙන සංවේදන මොළේ කරා ගෙන යාම. අන්න ඒවා වෙනවා. ඒ හින්දා තමයි අපි ඒවට ප්‍රතිචාර දක්වන්නේ. සංවේදන ඉන්ද්‍රියන්ට ලැබෙන සංවේදන මොළේ කරා ගෙන යනවා. ඒකත් පංචේන්ද්‍රයන්ගෙන් වෙන දෙයක්. එතකොට මේකේ පිළිතුර වන්නේ මෙන්න මේක. ඒ කියන්නේ තුන්වෙනි පිළිතුර. හරි නේද ඒක? මෙන්න මේක තමයි පිළිතුර. අපි පොඩ්ඩක් තුන්වෙනි පිළිතුර තමයි පිළිතුර විය යුත්තේ. 28 පහත එක තීරුවේ ශ්වසන රෝග කිහිපයක් හා දෙවන තීරුවේ ඒවා වැළඳීමට හේතු වන කරුණු කිහිපයක් දැක්වේ. දැන් මේ තියෙන්නේ අපි දන්න ශ්වසන රෝග කිහිපයක්. ඇදුම, පෙනහළු පිළිකා, ක්ෂය රෝගය, සෙම්පතිශ්‍යාව, ඔන්න ඔය කියන රෝග. මේ වෙවිලා මේ ශ්වසන රෝග තියෙන්නේ. ශ්වසන රෝග කිහිපයක් තමයි මේ තියෙන්නේ. එතකොට ඒව ඇති කරන රෝගකාරක කිහිපයක් තමයි එහා පැත්තෙන් තියෙන්නේ. රෝගකාරක කිහිපයක් එහා පැත්තෙන් දක්වලා තියෙනවා. මොනවද? A කියලා ටිකක් තියෙනවා ටියුබකල් බැක්ටීරියාව. B ඇතම් රසායනික ද්‍රව්‍ය වලට දක්වන ආසාත්මිකතාව. C වෛරස් ආසාදන. D දුම්පානය. එතකොට දැන් මේ ටියුබකල් බැක්ටීරියාව කියන එක හිම නිකන් අපිට අමුතුයි වගේ නේ. අපි දන්නේ නැහැ වගේ. දැන් ඇත්තටම මේක පාඩම් කරලා තිබුණ නැත්නම් අපිට මේක මේ පිළිතුර ගන්න ගියාම නිකන් අමාරුයි වගේ ප්‍රශ්නේ. එතකොට අපි කරන්නේ මේකේ අපි දන්නේව තියෙනවා. මොනවද අපි දන්නේ? හොඳටම අපි දන්නවා මේ කියනෙවෙන් ඉක්මනට පිළිතුරු හොයාගන්න පුළුවන්. දැන් අපි දන්නවා සාමාන්‍ය මේ දුම්පානය. දුම්පානය නිසා මොනවද හැදෙන්නේ? මෙතන තියෙන රෝග වලින් පෙනහළු පිළිකා. අන්න ඒක අපි හොඳටම දන්නවා. අපි ටක් ගාලා මෙන්න මෙහා ටිකක් දාගන්න ඕනේ සම්බන්ධයක්. ඔන්න සම්බන්ධයක් හදාගත්තා. එතකොට දැන් අපි බලනවා ඔන්න මේ පිළිතුරු හොයන මම ලේසි ක්‍රම කියන්නේ. එතකොට එකට අපි දන්නේ ඔන්න දෙවෙනි එක්කිනා පෙනහළු පිළිකා ඉන්නේ. එන දෙවෙනි පිළිතුරට D තියෙන්නේ කොහෙද කියලා බලන්න. දෙවෙනි පිළිතුර D කොහෙද තියෙන්නේ? මෙන්න මෙතනනේ තියෙන්නේ. දැන් මේ එක වර්ණයක මෙතනක් තියෙනවා D. ඔන්න මේ දෙකේ තියෙන්නේ. ඔන්න දැන් හොයාගන්න මම මේ ලේසි ක්‍රම කියන්නේ මේවෙන් මේ ඔක්කොම දැනගන්න ඕනේ නැහැ. මේක හරිය ලේසි. මේවට පිළිතුරු ලියන්න. මේ උපාය මාර්ග. පෙනහළු පිළිකා වලට ඔන්න දුම්පානය තමයි බලපාන්නේ. ඔන්න ඒ වගේ වර්ණ දෙකක් තියෙනවා. ඔන්න දැන් අපිට මේ දෙන්න අපිට වැදගත් දැන්. A සහ B අපිට මේ 1 සහ 2 කියන එක අපිට වැදගත්ද දැන්? නෑ. මේ ප්‍රශ්නෙට පිළිතුරු හොයනකොට මේ දෙන්න අපිට අදාළම නෑ දැන්. දැන් අපි මේ දන්නේ කෙනෙක් අල්ලන් ඉවරයි මේ. පෙනහළු පිළිකායි දුම්පානය. අපි ඒක හොඳටම දන්නවා. ඒකයි 100%ක්ම ෂුවර්. එහෙනම් මේක අපි දන්නවා. එයා දැන් අපි අල්ලන් ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ දෙන්නෙන් කවුද කියලා හොයන්නයි තියෙන්නේ. දැන් අපි යනවායි ඔන්න සෙම්ප්‍රතිශ්‍යාව. සෙම්ප්‍රතිශ්‍යාව තියෙනවනේ. ඒක ඉතින් අපි සාමාන්‍යයෙන් දන්නවා ඔය වෛරස් කියන ආසාදන නිසා තමයි ඇති වෙන්නේ කියලා. අපි එයාටත් දාගත්ත සම්බන්ධයක්. ඔන්න වෛරස් ආසාදන. දැන් හතරවෙනියට C තියෙන්නේ කොහෙද? මෙන්න මේ පිළිතුරේනේ තියෙන්නේ. හතරවෙනියට C තියෙන්නේ මේ පිළිතුරේනේ. මේකේ C නෑනේ හතරවෙනියට. එහෙනම් මේකේ පිළිතුර වෙන්න ඕනේ මෙන්න මේක. ඔන්න හෙව්වා විදිය. අපි දැන් මේ දෙන්නේ අනිත් දෙන්න අපිට ඕනේ දැන්. සමහර ප්‍රශ්නවල පිළිතුරු හොයනකොට මේ ඔක්කොම දැනන් ඉන්න අවශ්‍ය නැහැ.
අපිට උපක්‍රමශීලී නම් අපිට මේ විභාගයේදී මේ තියෙන සියලුම ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. ලියන ක්‍රමවේදයයි අවශ්‍ය වෙන්නේ. අපිට පොඩ්ඩක් හොඳට කල්පනා කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් හිතලා මතලා මේවට පිළිතුරු ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් මේ අනිත් දැන් මේ දෙන්න අපි සම්බන්ධ කරේම නැහැනේ. දැන් ඔන්න අපි ඊළඟට සම්බන්ධ කරන අනිත් අය. ඔන්න දැන් ඇදුම. ඇදුම කියන එක ඇති වෙන්නේ ඒ කියන්නේ ඇතැම් ওই රසායනික ද්‍රව්‍ය වල තියෙන ඇතැම් රසායනික ද්‍රව්‍ය වල දක්වන ආසාත්මිකතාවය ඉන්න. ඔන්න දැන් අපි ඊළඟ දෙන්න මේව සම්බන්ධ කරගන්න ඕන. නේ? දැන් මේක සම්බන්ධ කරගෙන දැත් කමන්නේ. උත්තරය අරන් ඉවරයි. මම මේ නිකන් පෙන්නුවේ. දැන් මේවට පිළිතුරු හොයන්න ඉතාලම ලේසි. දැන් බලන්න අපි දෙකයිනේ හෙව්වේ. මේ වරණ දෙකකින් මේ තොරතුරු දෙකකින් අපි උත්තරය හෙව්වා. එහෙනම් පිළිතුර වෙන්නේ මේකේ 3. දැන් ලේසි නේද සෞඛ්‍ය විද්‍යාව? පිළිතුර හොයන්න. හරිම ලේසි. පොඩි දෙයයි අපි හොයදරන් ඉන්න ඕනේ. දැන් ඊළඟ ප්‍රශ්නට යනවා අපි 29. ආහාර ජීවනයේදී අග්න්‍යාශික විෂයේ අඩංගු එක් එන්සයිම මගින් ඒ පෝෂක මත ක්‍රියා කර ලැබෙන ජීර්ණඵල වඩාත් නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක්ද? මම මේක ඊයේ ටිකක් පැහැදිලි කරා. එතකොට මම ඊයේත් පැහැදිලි කරා මෙන්න මෙහිම කියන්නේ අග්න්‍යාශයෙන් ශ්‍රාවය වෙනවා ග්‍රහණියට එන්සයිම වර්ග කිහිපයක්, එන්සයිම වර්ග 3ක්. එතකොට ඒවෙන් වෙන දේවල්. එතකොට මේකේ අහන්නේ නිවැරදිව දැක්වෙන පිළිතුර. ඵල වඩාත්ම නිවැරදි. දෙක සර්. නිවැරදි කහන්නේ. දෙක. දෙවන පිළිතුර තමයි වඩාත්ම නිවැරදි. මේක පාඩම් කරලා සාමාන්‍යයෙන් මතක තබා ගත යුතු මේ කොටසක් මේක නම්. මේවා පාඩම් කරගන්න ඕනේ මේ සමීකරණ පොඩ්ඩක්. මේවා කෙටි ක්‍රමයක් හදාගෙන හෝ මේවා පාඩම් කරගන්න. මේවට නිකන් මේ තනි අකුරක් දාලා මේ මතක තියාගත්තා නම් හරි. තමන්ගේ මොකක් හරි සමීකරණයක් මේ අකුරු තුන මතක තියාගත්තා නම් හරි. මෙයයි මෙතනින් එක්කෙනයි මෙතනින් එක්කෙනයි. මෙයයි මෙතනින් එක්කෙනයි මෙතනින් එක්කෙනයි. එහෙම මතක තියාගත්තා නම් ඕක ආයි මේ මෝල්ටෝස් ට්‍රිප්සින් ගගා ඉන්න ඕනේ නැහැ. අපි කෙටියෙන් හදාගන්න. අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ මතක තියාගන්නේ කොහොමද? ආර්ය අෂ්ටාංග මාර්ගය මතක තියාගන්න කෙටි ක්‍රමයක් කියන්න බලන්න. ආර්ය අෂ්ටාංග මාර්ගය මතක තියාගන්න කෙටි ක්‍රමයක්. කෙටි ක්‍රමයකින් මතක තියාගත්ත ක්‍රමයක් තියෙනවද? තියෙනවා කියන්නේ නැත්නම් මම කියලා දෙන්නම්. කෝ පිළිතුරු දෙන්නේ නෑ සර්. නෑනේ. ඒතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය අපිට කෙටියෙන් මතක තියාගන්න පුළුවන්. මේ බලන්න උන් බලන්න. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන ඉස්සෙල්ලා මොකද්ද? සම්මාදිට්ඨියනේ. ඒතකොට අපිට කෙටියෙන් මතක තියාගන්න පුළුවන් ඕක දිස වාක ආවාසස. ඔන්න ආර්ය අෂ්ටාංග මාර්ගය. දිස වාක ආවාසස. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. දිස වාක ආවාසස. ඔච්චරයි මතක තියාගන්න ඕනේ. අර තියෙන ඔක්කොම මතක තියාගන්න ඕනේ නැහැ. දැන් දිසවාක ආවාස කියලා පේපරේ පැත්තෙන් ලිව්වා. දියන්නේ කියන්නේ සම්මා දිට්ඨි, ස කියන්නේ සම්මා සංකප්ප, වා කියන්නේ සම්මා වායාම. ඔන්න. අන්න ඒ වගේ මේ හැම එකකටම තමන්ගේ කෙටි ක්‍රමයක් හදාගන්න. එතකොට මේවට පිළිතුරු ලියන එක මේ විභාග කියන එක මේ තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. සෙන්ස් එකක් හදාගන්න ඕනේ. මතක තියෙන කෙටි ක්‍රමවේදයක්. එතකොට ඒ ක්‍රමවේද පාවිච්චි කරලා මේවට පිළිතුරු ඉක්මනට ගන්න පුළුවන්. මම මේ නිකන් කිව්වේ හැමෝටම උත්තර මේවට මේ පිළිතුරු මේ ළමයි විභාගයේ හරි අමාරුයි කියනවා. ආම්දුරුත් එහෙමයි. මේවට අපේ ක්‍රමයක් හදා ගන්න ඕනේ. අපේ ක්‍රමයක් හදාගත්තට පස්සේ මේවා ඒ තරම් ගැටලු නෙමෙයි. දැන් එතකොට එහෙනම් මේකේ මතක අපි පාඩමෙන් මතක තියාගන්න ඕනේ. දැන් මම මේක එච්චර පැහැදිලි කරන්න යන්නේ නැහැ. පැහැදිලි කරන්න යන්නේ මම ඊයේත් මේ ගැන මතක් කළා. මම ඕනනම් ආයෙ පොඩ්ඩක් මතක් කරන්නම්. ඊයේ අපි එතන කතා කරේ මේ ට්‍රිප්සින් මත ප්‍රෝටීන කියන්නේ ප්‍රෝටීන් ආහාර මත ට්‍රිප්සින් ක්‍රියා කළා පොලිපෙප්ටයිඩ් හැදෙනවා කියන එකත් කාබෝහයිඩ්‍රේට් මත ඇමයිලේස් ක්‍රියා කරලා ග්ලූකෝස් හැදෙනවා කියන එකත් මේදේ මත ලයිපේස් ක්‍රියා කරලා ග්ලිසරෝල් සහ මේද අම්ල හැදෙනවා කියන එකත් මම ඊයේ මතක් කරා ඒ කොටසදී. එතකොට මේකේ ගැළපෙන්නේ නැති සමීකරණයක් තියෙන්නේ ගැළපෙන සමීකරණයේ තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් මත ඇමයිලේස් ක්‍රියා කරලා මෝල්ටෝස් කියන එක. මේ මෝල්ටෝස්, ගැලැක්ටෝස්, ෆ්‍රුක්ටෝස්, සුක්‍රෝස් කියන්නේ ඔක්කොම ග්ලූකෝස් වර්ගමයි. ග්ලූකෝස් වලම සහෝදරයෝ ටිකක්. එකම රසායනික සූත්‍රයයි තියෙන්නේ. ග්ලූකෝස් වල රසායනික සූත්‍රය C6H12O6යි. ඒ අනිත් ඔක්කොගේම තියෙන්නේ ඒ සූත්‍රයමයි. නමුත් ඒගොල්ලන්ගේ ව්‍යුහමය ස්වභාවයේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ හින්දා තමයි ඒකට වෙන වෙනම නම් දීලා තියෙන්නේ. නමුත් මේ ඔක්කොම ග්ලූකෝස් වගේම තමයි.
ග්ලූකෝස් වල ක්‍රියාකාරීත්වය තමයි ඒකෙත් වෙන්නේ. ඊළඟට 30 වෙනි ප්‍රශ්නේ. භික්ෂූන්ට ඇති වූ රෝගවලට ප්‍රතිකාර වශයෙන් විනය පිටකයේ තුල බුදුරජාන් වහන්සේ නියම කළ ඖෂධ සහ ප්‍රතිකාරකම ඇතුළත් කොටසක් නොවන්නේ. අනේ බෝල්ඩ් කරලා තියෙන්නේ. අපෙන් අහන්නේ වෙන්නේ නැත්තේ මොකේද? භික්ෂූන්ට ඇති වූ රෝගවලට ප්‍රතිකාර වශයෙන් විනය පිටකයේ තුල බුදුරජාන් වහන්සේ නියම කළ ඖෂධ සහ ප්‍රතිකාර ඇතුළත් කොටසක් වෙන්නේ නැත්තේ. දැන් අපි දන්නවා බේසජ්ජක්ඛන්දය කියන එකේ ওই බෙහෙත් ගැන ප්‍රකාශ කරලා තියෙනවා. ඔය ඊළඟට මේ පංචව ඒකෙත් ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟට වත්තක්ඛන්දකේ මේ කොටස් වල ආහාර ගැනීම පිළිබඳව වත ආහාර ගැනීමේදී පිළිපැදිය යුතු කරුණු. ඒ වගේ දේවල් විස්තර කරලා තියෙනවා. එතකොට මේ චීවරස්කන්ධකය කියලා එකක් නැහැ. චීවරස්කන්ධකය කියලා එකක් මේ විනය පිටකයේ තුල විස්තර කරලා නැහැ. එතකොට ඒක නිකන් හදලා දාපු පිළිතුරක්. එතකොට මේක තමයි ඒකේ පිළිතුර. මෙන්න මේකේ පිළිතුර මෙන්න මේක. ඒ කියන්නේ 34 31. මොන මේකත් අපි අර ක්‍රමයට දැන් බලන්න මේක අර ක්‍රමයට උත්තර හොයන්න පුළුවන් කියලා පොඩ්ඩක් බලන්න මම විනාඩියක් දෙන්න බලන්න උත්තර හොයන්න. මේක අර කියපු ක්‍රමයට හැමෝටම ප්‍රශ්න පත්‍ර ගන්න පුළුවන් වුණාද? අපේ හැමෝටම ප්‍රශ්න පත්‍රයේ මේ print out ගන්න පුළුවන් වුණාද? මේ ඉන්න මේ පන්තියට සහභාගී වෙන හැමෝටම මම ගත්තා සර්. ගත්තනේ. අපේට අනිත් හැමෝටම ගත්තද දන්නේ නැහැ. අනිත් හැමෝටම ගත්තද? කතා කරන්නේ නේ මේ කවුරු? මොකද? මොකද්ද සර්? මේ මම ඇහුවේ අපේ හැමෝටම මේ ප්‍රශ්න පත්‍ර ගන්න පුළුවන් වුණාද මේ අපේ මේ තංගල්ලේ හැමෝටම මේ? නෑ. මේ අම්පාරේ හැමෝටම නේද? මේ ප්‍රශ්න පත්‍ර ගන්න පුළුවන් වුණා නේද හැමෝටම? print out ගත්තා නේද? ඔව් print out ගන්න පුළුවන් වුණානේ. එතකොට මේ print out ගන්න බැරි අපේ හැමෝටම 30 සහභාගීලා කියලා මම ඒකයි ඇහුවේ. එතකොට මේ බලන්න මේකට මේ දන්න දේවල් වලින් මේකට පිළිතුරු හොයන්න පුළුවන් කියලා අපේ පොඩි හැමෝටම. බලන්න මේකට පිළිතුරක් හොයාගන්න පුළුවන්ද කියලා මම පොඩි වෙලාවක් දෙන්න. මොකද මම මේක කතා කරන වෙලාවේ ඕගලන්ට හාමුදුරන්ටත් හිතන මතන විදිය කියලා දෙන්න ඕනේ. නිකන් මම මේක කරගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. බලන්න පොඩ්ඩක් කල්පනා කරලා මේකට උත්තරේ ගන්න පුළුවන්ද කියලා මම පොඩි වෙලාවක් දෙන්න. මේක ලේසි ප්‍රශ්නයක්. අර මම කියපු ක්‍රමය පාවිච්චි කරන්න. 3 සර්. පිළිතුර 3. පිළිතුර. හරි. මෙන්න මේකයි කියවනේ පිළිතුර. හරි අපි බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේක මේ ප්‍රශ්නපත් මේකේ මේ මූලාකෘති ප්‍රශ්න පත්‍රයේ චූටි වැරද්දක් තියෙනවා. ඒකත් අපිට ටික දවසක් ගියාම තමයි මේක තේරුනේ. මේ ප්‍රශ්න මේක හදනකොටත් මම සහභාගී වුණා. නමුත් මේක මේ මම මේ සම්මන්ත්‍රණයක කතා කරනකොට තමයි මටත් මේකේ වැරද්ද අහුුනේ. ඊට පස්සේ මම මේකව දැන් පොත වෙනස් කරලා ඒක හදලා ඇති. මෙන්න මෙතන පොඩි වැරද්දක් තියෙනවා. මේකේ අකුරු දෙකක මාරු වීමක් අවශ්‍ය නැත්නම් ඇත්තම මේකේ පිළිතුරු 3 තමයි එන්නේ. අනිත් පිළිතුරක් මේකට ගන්න බෑ. මේ එතකොට අපි බලමු මේකේ තුන්වෙනි පිළිතුර කිව්ව අපේ හාමුදුරුවෝ කෙනෙක් දැන් කතා කළා. දැන් බලමු අපි මේකේ උත්තර ටික සම්බන්ධ කරන්නේ කොහොමද කියලා පිළිතුරු ටික. දෙහි තියෙනවා. දෙහි සාමාන්‍යයෙන් අපි දන්නවා මොනවද කරන්නේ? සාමාන්‍යයෙන් අපි ලුණු දානවා. දැන් මේකේ ලුණු දාන කියලා එකක් නැහැනේ. දෙහි අපි දාන්නේ වැලියට. අය පොඩි ඇඩ්ඩෙහිකුත් තියෙනවා වැලියට දෙහි හංගනවා කියලා. අන්න. මේ වැලියට තමයි දෙහි දාන්නේ. ඒ මොකද හේතුව? වැලියට දැම්මහම දෙහි වල තියෙන අර තියෙන ජලය ඉවත් වෙනවා අඩුයි. එතකොට දෙහි වලට වේලෙන්නේ නැහැ. ඒ හින්දා අපි වැලියට දාලා තියෙනවා. විජිලෙන්නේ වලක්වා ගන්න. මාළු ඔන්න අපිට ලේසි මේ. මාළු අපි දන්නවා ජාඩි තමයි දාන්නේ. මාළු දාන්නේ ජාඩි. එතකොට දැන් ඔන්න උත්තරේ දෙකක් අපි හොයලා ඉවරයි. එතකොට පළවෙනි එකට එන්නේ B, දෙවෙනි එකට එන්නේ C. දැන් ඊළඟ දෙන්නේ තමයි පොඩි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඊළඟට යනවා. අපි දන්නවා දෙල් ඔය අපි දන්නවා මේ ගොඩක් දෙල් වගේ දේවල් වේලලා බදිනවා. ඔන්න. අපි දැන් තුන් දෙනෙක් සම්බන්ධ කරගත්තා. ඊළඟට මේකේ EC DA දෙල් ඊළඟට මස් කියන එක දුම් ගසනවා. එතකොට පිළිතුර වෙන්නේ B C ඊළඟට එන්නේ කවුද? B C D A මේකේ තියෙන්නේ AD නේ. B C
DA වෙන්න ඕනේ. මෙන්න මෙතන පොඩි වැරද්දක් තියෙනවා. මෙතන මේක මාරු වෙන්න ඕන. මේකේ පිළිතුර වෙන්නේ B C D A. ඔන්න ඔකයි පිළිතුර වෙන්න ඕන. B C D A. ඒක පොඩි වෙනසක් වෙන්න ඕනේ. මොකද මේ මුද්‍රණයේදී පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. B C D A කියලා තමයි මෙතන පිළිතුර වෙන්න ඕනේ. B C A D නෙමෙයි. B C D A. දැන් මේකත් අපි දන්න එකකින් සම්බන්ධ කරගන්න පුළුවන්. හරි. අපි ඉක්මනට යන් ඉදිරියට. රෝගියෙකුට ලබා දුන් ප්‍රථමාධාර කිහිපයක් පහත දැක්වේ. ඔන්න මේ ප්‍රතිකාර කිහිපයක් තියෙනවා. මේ පාඩම තාම අපේ හැමෝටම කිරිලා නැහැ. මොකද මේ ප්‍රථමාධාර පාඩම. ඒ හින්දා මේක ටිකක් තේරුම් ගන්න අමාරු වෙයි. නමුත් පිටුව 121 පොත ළඟ තියෙනවා නම් පොඩ්ඩක් පෙරලා බැලුව හැකි. මෙන්න මේ ප්‍රථමාධාර කීපයක් තමයි මෙතන දක්වලා තියෙන්නේ. දන හිස නැමෙනසේ සෙමින් වාඩි කරවීම, ගෙලපපු වින වටා තදින් නැඳුම් බුරුල් කිරීම, සිහිය ඇතනම් ඇස්ප්‍රින් පෙත්තක් කපා ගිලීමට දීම. ඔන්න පිළිතුර හොයාගන්න පළවෙනි ගැලුම් කාර්යය හොයාගත්තා. ඈ? දෙක. ඔන්න මේ ඇස්ප්‍රින් පෙත්ත මේ මොනවාක්වත් අපිට දැනගන්න ඕනේ. ඇස්ප්‍රින් පෙත්ත කියපු ගමන් අපි දන්නවා මොකද්ද? හෘද අකර්මණ්‍යයට ලක් වූ රෝගියෙක් කියන එක. එතකොට මේ පාඩම් කරනකොට මේ කාරණා මේ විශේෂම කාරණා මතක තියාගන්න. දැන් එකිනෙක දැන් අපි හිතමු ප්‍රථමාධාර පාඩමේ හාමුදුරනේ කතා කරාද නැහැ නේද? එතකොට මේ පාඩම් කරනකොට මේ හැම දෙයකම විශේෂ වෙච්ච කාරණාවක් තියෙනවා, සුවිශේෂී කාරණාවක් තියෙනවා අනිත් ඒවාට වැඩිය. ඒ කියන්නේ අනිත් පැය තියෙනවා යම්සි කාරණා කොටසක්. ඒකෙන් අනිත් එක වෙනස් වෙන කාරණේ මොකක්ද? ඔය ප්‍රථමාධාර පාඩමේ දැන් අපිට මේක අල්ලගන්න හරියම ලේසියි නෙමෙයි. මේ ඇස්ප්‍රින් පෙත්ත කියන එක විතරයි මේකට උත්තරේට ඕනේ. මේ අනිත් එකක්වත් අපි දැනගන්න ඕනේ නැහැ. අපිට ටක් ගාලා උත්තරේ ගත්ත හැකි හෘද අකර්මණ්‍යතාවයට ලක් වූ අයකි. ඇස්ප්‍රින් දෙන්නේ යාකට විතරයි. ඒ කියන්නේ ටක් ගාලා රුධිරේ කැටිය මේ ඇස්ප්‍රින් වලට දිය වෙනවා. ඒ හින්දා තමයි ටක් ගාලා අපි ඇස්ප්‍රින් පෙත්තක් දෙන්නේ. එකපාරක් heart attack එකක් ආවොත් පස්සේ මොකද කරන්නේ අපි? හෘද අකර්මණ්‍යතාවයක් ආපු ගමන් වෛද්‍යවරු දෙනවා දිවයට තියාගන්න පෙත්තක්. ඒ දිවයට තියාගත්ත පෙත්ත දිවයට ඉක්මනට දිය වෙනවා. දිය වෙලා අර બ્લોක් වෙච්ච දෙන නිදහස් කරනවා. ඒ රුධිර කැටිය දිය කරනවා කල්ලා. එතකොට පහසුවක් ඇති වෙනවා මේ හෘදයට රුධිරය සැපයීමට. අන්න ඒකයි කරන්නේ. එතකොට හෘද අකර්මණ්‍යතාවයට ලක් වූ අය කියන්නේ ඒකයි. එතකොට මේ ඇස්ප්‍රින් පෙත්ත විතරයි අපිට ඕනේ. වෙන මොකුත් ඕනේ නැහැ මේකේ. ඒ අනිත්ව ගැන හොයන්න යන්න ඕනෙත් නැහැ. අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න. විදුලි සැර වැදුණු අයෙකුට ප්‍රථමාධාර ලබා දෙන ආකාරය පහක් දැක්වේ. ඔන්න මේකත් ප්‍රථමාධාර. එතකොට විදුලි සැර වැදිච්ච එක්කෙනෙකුට මේක සාමාන්‍යයෙන් කියන්න බෑ. දැන් අපේ හැමෝටම ඉස්සෙල්ලාගේ උත්තරේ හරියට කිව්වා. මේ විදුලි සැර වැදිච්ච එක්කෙනෙකුට කරන ක්‍රමවේදයක් මෙතන තියෙනවා. මේකේ අපි ඉස්සෙල්ලාම වෙන්න ඕනේ මොකද්ද? දැන් අපි විදුලි සැර වැදිච්ච එක්කෙනෙක් ඉන්නෝනේ. දැන් අපි දකින්නවා කරන්ට් එක වැදිලා මෙයා දඟල ඉන්නවා. අපි මොකද ඉස්සෙල්ලාම කරන්න ඕනේ? විදුලිය විසන්ධි කිරීම, රෝගියා ශ්වසනය කරයි නම් පපු තෙරපුම් 30ක් ලබා දීම, රෝගියා සිහිය නැමැති නම් ශ්වසනය කරයි නම් ආරක්ෂිත ඉරියව්වක තබා වෛද්‍ය ආධාර ලබා දීම. ප්‍රථමාධාර විදුලිය විසන්ධි කිරීම. විදුලිය විසන්ධි කිරීම කියලා තමයි අපි හිතන්නේ ඉස්සෙල්ලම නේද? දැන් අපි විදුලිය විසන්ධි කරන්න දැන් අපිට සමහරට දැන් ඔන්න රෝගියා වැටලා ඉන්නවා. ඒ වෙලාවේදී අපිට දැන් ඔන්න විදුලිය විසන්ධි කරන්න ප්‍රධාන මේන් ස්විච් එක අපි ඉන්න ආසන්නේ නැහැ. අපි හිතමු ලොකු තැනක කියලා මේක තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි ඒක කරන්න ඕනේ ප්‍රථමාධාර කරුගේ ආරක්ෂාව තහවුරු කරගන්න. දැන් අපේ ආරක්ෂාව තමයි ඉස්සෙල්ලාම තහවුරු කරගන්න. දැන් අපිට ට්‍රිප් ස්විච් එක හරි මේන් ස්විච් එක හරි අපිට විදුලිය වැදිච්ච එක්කිනා කිට්ටුවම තියෙනවා නම් ඕක එච්චර ගැටලුවක් නැහැ. ටක් ගාලා ගිහින් ඕෆ් කර හැකියි. නමුත් මේක තියෙන්නේ ඈත. අපි හිතමු මීටර් 200ක් විතර ඈත කියලා. නමුත් ඒ 200 ගිහිල්ලා මේක ඕෆ් වෙනකොට ලෙඩා ප්‍රථම මේ කරන්ට් එක වැදිච්ච එක්කිනාගේ ජීවිතේ නැති වෙලා තියෙන්න පුළුවන්. අපි එතකොට ඉස්සෙල්ලාම ප්‍රථමාධාර කරුට අපිනේ දැන් ප්‍රථමාධාරය දෙන්න යන්නේ. ඒකට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ අපි වයර් එකක් හරි මොනවා හරි අල්ලන් ඉන්න දෙයක් තියෙනවා ඒක ඉක්මනට ඉවත් කරන්න ඕනේ. ඉතින් අපි ඒකට කරන්න ඕනේ ප්ලාස්ටික් වගේ බටයක් වගේ දෙයක් පාවිච්චි කරලා උණ බට නම් හොඳ නෑ. උණ බට වල කරන්ට් එක විදුලිය ගමන් කරනවා. ප්ලාස්ටික් බටයක් වගේ එකකින් මේ වයර් එක හෝ ඇඟේ ගෑවිලා තියෙන එක ඉවත් කරන්න අපිට ටක් ගාලා පුළුවන්. එතකොට අපි මේ වගේ අවස්ථාවකදී ප්‍රථමාධාර කරුගේ ආරක්ෂාව අපේ ආරක්ෂාව තමයි ඉස්සෙල්ලා තහවුරු කරගන්න ඕනේ. ඊළඟට තමයි අපි අනිත් ඒවා හොයන්න යන්නේ. ඉස්සෙල්ලාම අපි කරන්නේ අපේ ආරක්ෂාව තහවුරු කරගන්නවා. නැත්නම් ඉතින් අපි මෙයාට ප්‍රථමාධාර දෙන්න ගිහිල්ලා අපි අමාරු වෙටිනවා. ඉස්සෙල්ලා අපි කරන්නේ අපේ ආරක්ෂාව තහවුරු කර ගැනීම. ඒ කියන්නේ ඉස්සෙල්ලාම එන්න ඕනේ D.
එහෙනම් මේකේ D යන පිළිතුරු තියෙන බාන මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න හරියම ලේසි. මේ උත්තරේ 4. දැන් අපි අනිත් හෙව්වද? ඔව් සර්. නෑ. ඉතින් බාන මේ විෂය හැම විෂයක්ම මෙහිමයි. මේකේ හැඟවිච්ච දෙයක් තියෙනවා. ඒ හැඟවිච්ච දේ අල්ල ගන්න ඕනේ. ඒ හැංගිච්ච දේ අල්ලගත්තට පස්සේ අපේ හැමෝටම මේවා හරිම ලේසි. දැන් මම අනිත් එකක්වත් හෙව්වද? එකක්වත් ඕනේ නැහැ. මෙතන තියෙන D තියෙන පිළිතුරු එකයි. ඉතින් තව යන්න තව කොහෙර D තිබ්බනම් අන්න තව පොඩ්ඩක් අපිට මේක හොයන්න වෙනවා. දැන් ඕනේ හොයන්න. මෙන්න පිළිතුර. හරිම ලේසි. මේක අපි අනිත් කාරණාත් බලමු. ඒකට මේකේ දැන් හැමෝටම වෙලාව නැස් වෙනවා මේ කාරණා තමයි පිළිවෙලට එන්න ඕන. අපි ඊළඟ ප්‍රශ්නට යන්. මොකද මම මේ පහසු ක්‍රම ටිකක් කියලා දෙන්නේ මේ ක්‍රම අනුගමනය කරනවා නම් විභාගය කියන එක හරිම ලේසි. ඊළඟට උලුක්කුවක්. ඔන්න තව එකක්. උලුක්කුවකදී ප්‍රථමාධාර ලබා දෙන විදිහ තමයි මේ තියෙන්නේ. එතකොට මේකට පොතේ සඳහන් වෙනවා රයිස් ප්‍රතිකාරය කියලා එකක්. මොකද්ද කියන්නේ රයිස් ප්‍රතිකාරය? R I පොත බලන්න. පොතේ පිටු 118 R I C E රයිස් ප්‍රතිකාරය අපි ඒකට කියන්නේ. රයිස් කියන්නේ R අකුර කියන්නේ rest, I කියන්නේ ice, C කියන්නේ compress, E කියන්නේ elevate. එතකොට මේකේ මොනවද මේ කියන්නේ? මේ ඉස්සලම කරන් තියෙන්නේ rest. ඔන්න විවේකේ. මේ rice RIC මේ තියෙන කෙටි ක්‍රමය උලුක්කුව ලබා දෙන ප්‍රතිකාර ක්‍රමවේදය තමයි මේ තියෙන්නේ. ඉස්සලම කරන්නේ මොකද්ද? ඊළඟට මොකද්ද? ඊළඟට මොකද්ද? ඊළඟට මොකද්ද? එතකොට R කියන්නේ rest කියන එක. විවේකය. එතකොට මේක විවේකයේ තියෙන කී දෙනායි ඉන්නේ? 3 දෙනෙක් ඉන්නවනේ. මේක ටිකක් අමාරුයි. මේ ප්‍රශ්නේ පිළිතුරු ලබා ගැනීම පොඩි අපහසුතාවයක් තියෙන එකපාර උත්තරේ ගන්න බෑ. ඔන්න විවේකයේ මේ ප්‍රශ්න ටිකක් අමාරු කරලා තියෙනවා. ඔන්න විවේකයේ තියෙන 3 දෙනෙක් ඉන්නවා. දැන් අපි මේක ඔන්න ඉවත් කරා. මෙයා අපිට වැඩක් නෑ මේ ප්‍රශ්නෙට පිළිතුරු ගන්නකොට මෙයා ඕනෙම නෑ. ඔන්න අපි එයා වහක් කරා. කපලා වහක් කළා එයා අපිට එපා. ඉන්නවා 3 දෙනෙක්. ඊළඟට අපිට තියෙන්න ඕනේ මොකද්ද? I ඉන්න ඕනේ. I කියන්නේ ice සිසිල් කිරීම. දැන් සිසිල් කිරීම කවුද ඉන්නේ මේකේ? ඔන්න දෙන්නෙක් ඉන්නවා. එහෙනම් දැන් අපිට මෙයාව වැදගත් නෑ. අපි එයාත් අයින් කරා. මෙයාත් පිළිතුරට එන්නේ නෑ. අපි දන්නවා එන්නේ නෑ කියලා. එයාවත් අයින් කරා අපි. දැන් ඉන්නවා දෙන්නේ. ඔන්න සිසිල් කිරීම. එතකොට දෙවෙනි එකේ සිසිල් කිරීම තියෙනවා. ඊළඟට තියෙන්නේ compress. දෙක උත්තරේ සර්. ඔව්. උත්තරේ 2. පීඩනය ලබා දීම. එහෙනම් උත්තරය 2. හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්. ඊළඟ ප්‍රශ්නෙට යන්න මම පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. අපි බලමු මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න මොකද කරන්න ඕනේ කියලා. ඔන්න පේනව නේද මේක? හරි. ප්‍රශ්නේ බලලා ඉමු අපි. මිනිසාගේ මුඛයේ සම්පූර්ණ කෘන්තක රදනක පුරස්චාරක හා චාරක දත් අතර සරලම අනුපාතයේ නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. පොඩි අනුපාතයක්, පොඩි ගාණක් තියෙන්නේ මේකේ. එතකොට මුඛයේ අපි දන්නවා කෘන්තක රදනක පුරස්චාරක සහ චාරක කියලා දත් තියෙනවා. දත් වර්ග 4ක් තියෙනවා. ඒ දත් වර්ග 4 අහන්නේ සරලම අනුපාතේ. අනුපාතේ පාඩම ගණිතයේදී කරනවනේ. එතකොට අන්න ඒ වගේ එකක් තමයි මේකේ පොඩ්ඩක් අහන්නේ. මේක ටිකක් අපි බලන්නේ මේ ওই ගණිතයේ දක්ෂ හාමුදුරුවෝ ඉන්නවනේ. ඒ අයගෙන් පොඩි වැඩක් ගන්න තමයි අපි ඔය ප්‍රශ්නේ දාලා තියෙන්නේ. එතකොට දැන් ඇත්තෙම මේකේ මේ තියෙන්නේ සරල මේ තියෙන දත් වර්ග ඔක්කොම මේ ක්‍රූර පූචා. දැන් මේක මතක තියාගන්න කෙටි ක්‍රමේ තමයි මේක මතක තියාගන්න පාඩමෙන් මේක හදන්න ලියන්න කිව්වොත් මැද්දෙන් ඉරක් ගහලා දෙපැත්තට ලියාගන්න ක්‍රූර පූචා. මේ පැත්තට ලියන්න ක්‍රූර පූචා. ඊළඟට මතක තියාගන්න ඕන ඉලක්කම තමයි 2123. මතක තියාගන්න කීයද? 2123. වෙන මොකොත් මතක තියාගන්න ඕනේ. මේ ඔක්කොම හදන්න මතක තියාගන්නේ මොකද්ද? කුරපුචායි 2123යි. ඊළඟට අපි මේ කුරපුචා දෙපැත්තට මෙහෙම දාගත්තා. 2123 2123 දෙපැත්තට ලිව්වා. මේක උඩ යට. මේ තියෙන දත් ඔක්කොම ටික. දැන් ඔන්න මේක තමයි ওই දන්ත සූත්‍රය කියන්නේ. මේක අපෙන් අහන විභාගෙදී තියෙන දත් ප්‍රමාණය මේකෙන් ප්‍රශ්නේ ගොඩාක් අහන්න පුළුවන්. කෘන්තක දත් කීයක් තියෙනවද කියලා අහන්න පුළුවන්. කෘන්තක දත් දන්නවා 2යි 4යි 6යි 8යි. රදනක දත් 4යි. පුරස්චාරක දත් 8යි. චාරක දත් 12යි. අපිට අහන විභාගෙදී. මේක ඇඳගත්තට පස්සේ ඔය ඕන දෙයක් කිව්වේ හැකි. උඩු හනුවේ තියෙන දත් ප්‍රමාණය කොච්චරද? 16යි තියෙන්නේ. යටි හනුවේ තියෙන 16යි. එහෙම තමයි 32 හැදිලා තියෙන්නේ. එතකොට මේකෙන් විශාල ප්‍රමාණයක් අහන්න පුළුවන් ප්‍රශ්න. ඊළඟට කෘන්තක දත් හා චාරක දත් අතර අනුපාතය. ප්‍රශ්න ගොඩක් හදලා අහන්න පුළුවන් මේකෙන්. දැන් අපි ආයි ප්‍රශ්නෙට ගියොත් මොකක්ද අහන්නේ? සරලම අනුපාතය. අහන්නේ. සරලම අනුපාතය කියන්නේ මේගොල්ලෝ ටික ඔක්කොම එකතු කරනවා 2 4 6 8. ඔන්න කෘන්තක දත් කීයක් තියෙනවද? 8යි. අපි මෙහෙන් ලියාගත්ත 8යි කියලා. ඉන්න බලන්න අපි ඒක ලියාගන්න මේක ෆුල් ස්ක්‍රීන් දැම්මොත් ලියන්න පුළුවන්. ඉන්න දාන්න.
ඔන්න කෘන්තක දත් තියෙනවා 8ක්. ඔන්න මම ලියන්නේ කෘන්තක දත් ප්‍රමාණය 8යි. මේකෙන් ලියන්න අමාරුයි මම පුළුවන් ප්‍රමාණයට ලියන්න 8යි. 2 4 6 8යි. රදනක දත් 4යි. ඔන්න මම මෙතන ලිව්වා රදනක දත් 4යි. පුරස්චාරක දත් කීයද? 8යි. ඊළඟට චාරක දත් 12යි. ඔන්න තියෙන දත් ප්‍රමාණය. කෘන්තක අපේ තියෙනවා 8ක්, රතනක තියෙනවා දත් 4ක්, පුරස්චාරක දත් 8ක් තියෙනවා, චාරක දත් 12ක් තියෙනවා. අපි දන්නවා සරලම අනුපාතය කියන්නේ මේ ඔක්කොම ටික බෙදෙන මොකද්ද? කුඩාම සංඛ්‍යාවෙන් බෙදන්න ඕනේ. මේ ඔක්කොම බෙදෙන. ඔක්කොම බෙදෙන කුඩාම සංඛ්‍යාව මොකද්ද මේකේ තියෙන විදිහට? දෙකෙන් බෙදෙනවා නේද මේ ඔක්කොම? අපි දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදෙනවා. ඔන්න ඔක්කොම දෙකෙන් බෙදනවා. දෙක ඉලක්කම යටින් දාගෙන යනවා. මෙතනින් එනවා 4ක්. මෙතනින් එනවා 2ක්. මෙතනින් එනවා 4ක්. මෙතනින් එනවා 6ක්. දැන් සරලම අනුපාතයක් නෙහනේ. එතකොට ආයි මේව බෙදෙනවා දෙකෙන් නේ. ආයි බෙදෙනවා නේද? බෙදෙනවා දෙකෙන් ආයි. මොකද සරලම අනුපාතය අහනකොට අපි ආයි බෙදෙන්න බැරි වෙනකම් බෙදලා ඉවර කරලා පෙන්නන්න ඕනේ. මෙතන බෙදුවාම එනවා 4 දෙකෙන් බෙදුවාම 1යි. අනුපාත ලකුණ 2 දෙකෙන් බෙදුවාම 1යි. sorry 4 දෙකෙන් බෙදුවාම 1යි නෙමෙයි ඉන්නේ. පොඩ්ඩක් ඉන්න. නාම ඉවරදිලා. 4 දෙකෙන් බෙදුවාම ඉන්න ඕන 2යි. 2යි. අනුපාත ලකුණ 2 දෙකෙන් බෙදුවාම 1යි. ආයි අනුපාත ලකුණ 4 දෙකෙන් බෙදුවාම 2යි. ආයි අනුපාත ලකුණ 6 දෙකෙන් බෙදුවාම 3යි. දැන් බලන්න මේ මං කියපු එක නේද මේ තියෙන්නේ. මේ තියෙන්නේ පූර්ව පූජා 2123. 2123. එහෙනම් මේ වගුවේ මේ එක කොටසකින් දක්වලා තියෙන්නේ මොකද්ද? මොන අනුපාතයේද? මොකද්ද අපි ඒකට කියන්නේ? දත්වල පිහිටන සරලම අනුපාතය තමයි මේක එකකින් දක්වලා තියෙන්නේ. මේ තියෙන එක මේ කොටසක් කියන්නේ දත්වල තියෙන ප්‍රමාණයන්ගේ සරලම අනුපාතය මේ 2123. 2123. දැන් අපිට පැහැදිලි. හැබැයි මෙහෙමයි. මේ ප්‍රශ්නේදී සමහර අවස්ථාවලදී අහනවා මේ දත් දෙකකින් අපි හිතමු මුඛයේ පිහිටන කුන්තක හා පුරස්චාරක දත් අතර සරලම අනුපාතය දක්වන්න. අනුපාතයේ වන්නේ ඔය අපි පොඩි ගාණක් දෙනවා. ටිකක් හිතන මතන අයත් ඉන්නවනේ අපේ හම්දුර අතරේ. ඒතර කුන්තක දත් අපි දන්නවා 12ක් තියෙනවා. sorry කුන්තක දත් තියෙනවා 8ක්. මෙන්න මේ ආයතකොට අපි පිළිතුරට ගන්නි. ඊළඟට පුරස්චාරක තියෙනවා 2 4යි ආපහු 8ක්. අපි හිතමු එහෙම. ඔන්න මේක ගන්නි. එතකොට අපි දන්නේ නැහැ අපෙන් අහන්නේ කෘන්තක හා පුරස්චාරක අතර අනුපාතයනේ අහන්නේ. එතකොට 8යි 8යි පිළිගන්නේ. එහෙනම් ඒකේ අනුපාතය වෙන්නේ 1ට 1යි. එහෙම ඇහුවොත් මම මේ කිව්වේ. ප්‍රශ්නයක් ඇහුවොත්. මිනිසාගේ මුඛයේ පිහිටන කෘන්තක හා පුරස්චාරක අතර දත් අතර අනුපාතය වන්නේ කියලා අහන ප්‍රශ්නයක්. ඔන්න 1ට 1යි. ආයෙ අපි ප්‍රශ්නයක් අහනවා කෘන්තක හා චාර්වක දත් අතර අනුපාතය වන්නේ කෘන්තක 8යි චාර්වක 12යි. කිව්වා 12. බෙදෙනවා අනුපාතයෙන් එහානේ මේ දෙකම බෙදෙනවා කීයෙන්ද? 4ෙන් බෙදෙනවා. එහෙනම් මෙතනින් එනවා 4 වත් 2යි. මෙතනින් එනවා 3යි. 2ට 3යි අනුපාතය. ඔන්න පිළිතුර 2ට 3යි. බෑවනේ මේකේ ප්‍රශ්න ගොඩක් අහන්න පුළුවන්. ඒද මතක තියාගන්න මම මේ ප්‍රශ්න අහන ක්‍රමවේදය. මෙන්න මේ කොටස් මෙහෙම අහන්න පුළුවන් කියලා පෙන්වන්න තමයි මම මෙහෙම දැම්මේ. මේකේ ඕන එකක් අහන්න පුළුවන් අනුපාත. දැන් ඔන්න එහෙම ඇහුවොත් 2ට 3යි. මේක ඕන එකක් අරන් හදලා බලන්න පස්සේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යන්. එතකොට මේකේ පිළිතුර වෙන්නේ මොකද්ද? පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුරද ඔකේ ඉන්නේ. ඔව් පළවෙනි එක 2123 තියෙන එක විතරයිනේ. මතක තියාගන්න 2123 මේවා අපහු නැවත මේ පාඩම් අදම බලලා ඉවර කරන්න. එතකොට ආයි මේකේ ප්‍රශ්නයක් නැහැ. ආමඳුරුන්ට මේ ටක් ගාලා මේ පිළිතුරු දෙන්න පුළුවන්. අපි යම් ප්‍රශ්නෙට ඔන්න සරලම අනුපාතය වන්නේ මෙන්න මේක. හරිනේ? ඊළඟට
36 වෙනි ප්‍රශ්නය. සුමේද නම් ශිෂ්‍ය හිමි නම පිළිබඳ පහත් සඳහන් කර ඇති ප්‍රකාශ සලකන්න. මේ සුමේද කියලා හාමුදුර කෙනෙක් ඉන්නවා. අන්න එයාගේ ලක්ෂණ කිහිපයක් තියෙනවා. පිරිවෙනේ වෙසක් තොරණ නිර්මාණය කිරීමේදී සැකිල්ල සෑදීමට දක්ෂ හිමි නමකි. පිරිවෙනේ වාර පරීක්ෂණ සඳහා ඉහළම ලකුණු ලබා ගනී. පාර්වේනික ශිෂ්‍ය සමිතියේ සභාපති හිමි වේ. ධර්මදේශනා වැනි ආගමික කටයුතු වලදී විශේෂ දක්ෂතා පෙන්වන සිල්වත් හිමි නමකි. එතකොට මේ හාමුදුරුවෝ ගැන මේ කියන කාරණා වලින් අපිට පේනවා මේ හාමුදුරන්ගේ ස්වභාවය. දැන් මේ ධර්මදේශනා වැනි ආගමික කටයුතු කරන්නේ මොන සෞඛ්‍යයේ මොන කොටසද? මොන කොටසද විස්තර වෙන්නේ සෞඛ්‍යයේ? පූර්ණ සෞඛ්‍යයේ. ආධ්‍යාත්මික යහපැවැත්ම. නේද? එතකොට මේ තියෙන්නේ පූර්ණ සෞඛ්‍යවත් ස්වාමින් වහන්සේගේ තොරතුරු ටිකක් මේ තියෙන්නේ. දක්ෂ බුද්ධිමත් හිමි නමක් කියලා මෙතන තියෙනවා. සුපේශල ශික්ෂාකාමී හිමිකමක් කියලා තියෙනවා. දක්ෂ කාර්යක්ෂම හිමි නමක් කියලා තියෙනවා. ඒ ඔක්කොටම වැඩිය මේ හාමුදුරන්ගේ ලක්ෂණ වලින් ප්‍රකට වෙන්නේ පූර්ණ සෞඛ්‍යයෙන් හැබි හිමි නමකගේ ලක්ෂණ. මෙන්න මේ වගුව පහ පන්තියේ මෙන්න මේ පිටුවේ තියෙන වගුව හොඳට බලා ගන්න. මම මේ කියනවා ලියලා තියාගන්න. ඒවා හරි වැදගත් වෙනවා මේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී. පහ පෙළ පොතේ 3 වන පිටුවේ වගුවක් තියෙනවා. මේ පහ පෙළ පොතේ 3 වන පිටුවේ මේ අනිත් දවසේ හාමුදුරුවෝ මේ මෙතෙන්ට සම්බන්ධ වෙනකොට 3 පහේ පොතයි 4 පොතයි අතට ළඟින් තියාගන්න. මේවා ලියා ගන්න. මම මේ කියන පිටු ලියා ගන්නත් කොළ කැල්ලක් තියාගන්න. ඒක හාමුදුරුවන්ට වැදගත් වෙනවා. මේ 3 වන පිටුවේ තියෙනවා මේ පූර්ණ සෞඛ්‍යයට දාලා අංග කියලා වගුවක්. එතකොට මේ වගුවට මෙයාව දැම්මොත් එහෙම මේ ඉන්න හාමුදුරුවෝ ස්වාමින් වහන්සේ මේ වගුවත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් මෙයා මේ තොරණ නිර්මාණය කිරීමේදී සැකිල්ල හදනවා කියන්නේ මෙයාට කායික ප්‍රශ්නයක් නැහැ, හොඳ නිරෝගී. වාර පරීක්ෂණයේ ඉහළම ලකුණු ගන්නවා කියන්නේ මෙයාගේ මානසික යහපැවැත්මත් හොඳයි. ශිෂ්‍ය සමිතියේ සභාපති වේ කියන්නේ අනිත් අය අතර කැපී පෙනෙන්න මෙයාට ඉඩ දීලා තියෙනවා. මෙයාට අනිත් අයත් එක්ක කටයුතු කරන්න පුළුවන් සමාජීය යහපැවැත්ම. ධර්මදේශනා කරනවා කියන්නේ මෙයාගේ ආධ්‍යාත්මික යහපැවැත්මත් සම්පූර්ණයි. එතකොට මේ භික්ෂුන් වහන්සේට දිය යුතු ප්‍රකාශ වලින් ගැළපෙනම වඩාත්ම සුදු ප්‍රකාශය වෙන්නේ පූර්ණ සෞඛ්‍යයෙන් හිබි හිමි නමක් ලෙස කියලා හඳුන්වන එක. මේ අනිත් ඔක්කොටම වැඩිය මේක ගැළපෙනවා. බලන්න මේ කියපු කාරණා මේ තියෙන හතරට දාන්න පුළුවන්ද කියලා. පොඩ්ඩක් හිතලා බලන්න. හරිද? මේ පාඩම ඉතා වැදගත් පාඩමක්. මොකද මේ මුළු සෞඛ්‍යම ගැන කියවෙන පාඩම. ඊළඟට අපි ඊළඟට යමු. මේකත් මම ලේසි ක්‍රමයක් කියලා දෙන්න උත්තරේ හොයන්න. මේක මම හිතන්නේ මෙතෙක්කල් මේ ක්‍රමයේ අනුගමනය කරාද දන්නේ අපේ හාමුදුරුවෝ. මේකෙත් උත්තර හොයන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මම ඒක කියලා දෙන්නම්. පහ සඳහන් ABCD සිද්ධ කළ අධ්‍යයනය කර 38 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මොන ප්‍රශ්න තියෙනවා මෙතන මේ කොටස් හතරක් තියෙනවා. දුම් පානය කිරීම හා මද්ද්‍රව්‍ය පානය, බෝ නොවන රෝග වැළඳීමේ අවදානම, සෞඛ්‍ය සම්බල ආහාර වේලක් ගැනීම, බෝ වන රෝග වැළඳීමේ අවදානම, ලේනෑයින් සමග විවාහ වීම, ප්‍රවේණික රෝග ඇතිවීමේ අවදානම, නිසි පරිදි කැලිකසල කළමනාකරණය, ඩෙන්ගු රෝගයේ ව්‍යාප්ත වීම. එතකොට මේකෙන් අපි බලන්නේ යම් කිසි දෙයක වැඩි වෙනකොට අනිත් දෙයට වැඩි වෙනවද? යම් කිසි දෙයක් වැඩි වෙනකොට මේකේ තියෙන අනිත් කාරණේ අඩු වෙනවද? මේ ප්‍රශ්නේ අපි බලන්නේ ඒකයි. මේ ප්‍රශ්නේ අපි බලන්නේ ඒකයි. එතකොට දුම්පානය කිරීම හා මද්ද්‍රව්‍ය භාවිතය වැඩි කරනකොට අපි වැඩි කරනවා මෙයාව. අපි බලන්නේ හැමතිස්සෙම වැඩිත් එක්ක. වැඩිත් එක්ක අඩු වෙනවද කියලා විතරයි බලන්නේ. අඩු බලන්නේ. ඔන්න මෙයා වැඩි කරනකොට බෝ නොවන රෝගේ වැළඳීමේ අවදානම මොකද වෙන්නේ? වැඩිද අඩුද? බෝ නොවන රෝගේ වැළඳීමේ අවදානමත් වැඩි වෙනවා. ඒ කියන්නේ මොනවද? පෙනහළු පිළිකා, හරි? ඒ වගේ දේවල් වැඩි වෙන්න ගන්න දුම්පානය වැඩි කරනකොට. දුම්පානයේ මද්ද්‍රව්‍ය භාවිතය වැඩි වෙන්න බෝ නොවන රෝග වැළඳීමේ අවදානමත් ඉහළ යනවා, වැඩි වෙනවා. ඊළඟට සෞඛ්‍යවත් සම්බල ආහාර වේලක් ගන්නවා. ඔන්න එයා ඒක අපි වැඩි කරන්න තමයි. අපි ඒක වැඩි කරනවා. ඒ කරන ක්‍රියාකාරීත්වය අපි වැඩි BD බෝ වන රෝග වැළඳීමේ අවදානම මොකද වෙන්නේ? බෝ වන රෝග වැළඳීමේ මොකද වෙන්නේ? අඩු වෙනවා. සම්බල ආහාර වේලක් නේ අපි ගන්න. ආහාර වේල සම්බල නම් ඒක අඩු වෙන්න ගන්නවා. මෙයා අඩු වෙනවා. තුන්වෙනි එක ලේනෑයින් සමග විවාහ වීම වැඩි වෙනකොට ප්‍රවේණිගත රෝග ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. ලේනෑයින් අතර විවාහ හොඳ නෑ. නෑනමස්සිනායෙන් විවාහ වෙන්න එපා කියලා තියෙනවා.
අවුල් වෙනවා වැඩි. එහෙම වුණොත්. ඒතකොට ලේනෑයින් සමග විවාහ වීම වැඩි වෙනකොට ප්‍රවේණිගත රෝග ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. ඒක වැඩි වෙන්නේ. ඊළඟ නිසිපරිදි කැලිකසර කර්මනාකරණය වැඩි කරනකොට මේ ඉතලේ දාන්න විභාගෙදි උත්තරේ හොයාගන්න හිමයි ඩෙන්ගු රෝගයේ ව්‍යාප්ත වීම කළමනාකරණය කරනවා කියන්නේ ඒවා නිසිපරිදි වෙන් කරලා අපි දෙනවා මේ ඔය කුණු එකතු කරන් යන අයට කළමනාකරණය කළා දෙන්නේ. නැත්නම් අපේ ගෙවත් තියුණත් අපි කළමනාකරණය කියලා තියාගන්න. පොල් කටු වරම එහෙම දාන්නේ, ටයර් එහෙම දාන්නේ. අපි එහෙමයි කළමනාකරණය කියන්නේ ඩෙන්ගු රෝගයේ ව්‍යාප්ත වීම අඩු වෙන එකයි එතකොට වෙන්නේ. ඔන්න ඔහම අපි පේපරේ ඉස්සරහා ඔහම ඇඳ ගන්න. මෙන්න මෙහෙම. පළවෙනි එක ඉස්සරහින් මේක ඇඳ ගන්නවා, දෙවෙනි එක ඉස්සරහින් මේ ඇඳ ගන්නවා, තුන්වෙනි එක කියනවා මෙහෙම ඇඳ ගන්නවා. දැන් අපෙන් අහන්නේ වැඩිවීම අඩුවීම. වැඩිවීම අඩුවීම කියන්නේ ප්‍රතිලෝම සමානුපාතික බවක්. ඒ කියන්නේ එක රාශියක් වැඩි වෙනකොට අනිත් රාශිය අඩු වෙනවා. ප්‍රතිලෝම සමානුපාතිකයි කියන්නේ එහෙමනේ. නේද? එක රාශියක් වැඩි වෙනකොට අනිත් රාශිය අඩු වෙනවා නම් අපි කියනවා ප්‍රතිලෝම සමානුපාතිකයි. එක රාශියක් යම් කිසි ප්‍රමාණයකින් වැඩි වෙනකොට අනිත් එක්කෙනා අඩු වෙනවා. ප්‍රතිලෝම සමානුපාතිකයි. අපි ඒකට කියන්නේ ගණිතයේදී. ඒතර වැඩිවීම අඩුවීම දක්වන්නේ මේකේ කවුද? කියන්න බලන්න. වැඩිවීම අඩුවීම BD. එහෙනම් මේකේ පිළිතුර වැඩිවීම අඩුවීම දක්වන්නේ BD කියන පිළිතුර. ඊළඟ වැඩිවීම අනුලෝම සමානුපාතිකයි. මෙයත් වැඩි වෙනවා මෙයත් වැඩි වෙනවා. යම් කිසි කාරණයක් වැඩි වෙනකොට ඒකේ අනිත් කාරණේත් වැඩි වෙනවා. ඒකට අපි කියනවා අනුලෝම සමානුපාතිකයි. යම් කිසි රාශියක් යම් කිසි ප්‍රමාණයකින් වැඩි කරනකොට ඊට අනුරූපව අනිත් රාශියත් වැඩි වෙනවා. උදාහරණයක් එක පෑනක් රුපියල් 5යි නම් පෑන් දෙකක් ගන්නකොට රුපියල් 10ක් දෙන්න වෙනවා. ඒතර මේ එක පෑනක් රුපියල් 5යි දෙකක් ගන්නකොට 10යි. ඔය මිලත් වැඩි වෙලා. ආන් ඒවට අපි කියනවා අනුලෝම සමානුපාතිකයි කියලා. මේ වැඩිවීම. ඒතකොට මේකේ පිළිතුර වෙන්නේ A B නේද? sorry A C නේද? පිළිතුර AC නේද? අපි ඉස්සෙල්ලා ගත්තේ A BD නේ. ඒකට පිළිතුර දැන් එන්නේ AC. ඒ කියන්නේ පිළිතුර 2. දැන් මේ ප්‍රශ්නේ ලේසි නේද? මෙහෙම ක්‍රමයක් අනුගමනය කරාද මේ ඉතින් ඉස්සෙල්ලා මේකට පිළිතුර හොයනකොට? නෑ සර්. නෑ නේද? දැන් මෙන්න මේ ක්‍රමයේ පාවිච්චි කරන විභාගේ ප්‍රශ්න පත්‍රය දුන්නාම වෙන මුකුත් කරන්න යන්න එපා. එක්කෙනෙක් වැඩි වෙනකොට අනිත් එක්කෙනා අඩු වෙනවද බලන්න. එයා වැඩි එක්කෙනෙක් වැඩි වෙනකොට අනිත් එක්කෙනාත් වැඩි වෙනවද කියලා බලන්න. මේ වගේ ඊතල දාගන්න. මේ වැඩිවීම අපි දක්වන සලකුණ තමයි ඊතලේ. අඩුවීම දක්වන ඊතලේ තමයි පල්ලෙහාට දාන ඊතලේ. ඔහොම දාගත්තාම මේකට පිළිතුරු හොයන්න ලේසි. හිතෙන් හොයන්න යන්න එපා. මේක තමයි ක්‍රමවේදය. ටක් ගාලා උත්තරේ හෙව්වේ හැටි. මේවා පිළිතුරු ලියන ක්‍රමවේදයි දැනගන්න ඕනේ. මොන තව එකක් තියෙනවා මේ වගේම. තව ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් මගේ ප්‍රශ්න දෙකක් විතර අහනවා. සමහර අවස්ථාවලදී එකක් විතර තියෙන අවස්ථාවක් තියෙනවා. කොහොම වුණත් ඉතින් උත්තර ලියන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඒත් සිද්ධ යුගල තියෙන ප්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ හා ලී පෙට්ටි භාවිතා කිරීම වැඩි වෙනකොට එළවලු හා පළතුරු ගුණාත්මක භාවය මොකද වෙන්නේ? එළවලු හා පළතුරු ගුණාත්මක භාවය උත්තර දෙන්න. අඩු වෙනවා සර්. නෑනේ. ප්ලාස්ටික් කූඩයි ලී පෙට්ටි පාවිච්චි කරන්නේ. දැන් අපි ගෝණි වල දාන් යනවා නම් එහෙම තැලෙනවා. ප්ලාස්ටික් කූඩයි ලී පෙට්ටි පාවිච්චි කරනකොට මොකද වෙන්නේ? වැඩි වෙනවා නේ? වැඩි වෙනවා. ඊළඟට ස්වාභාවික පලිබෝධනාශක ක්‍රම භාවිතය. ස්වභාවික පලිබෝධක අපි දන්නවා ඔය කොහොඹ කොළ එක කොළ වර්ග කොටලා ඒවෙන් අපි ස්වභාවික පලිබෝධක හදා ගන්නවා. ඒවා පාවිච්චි කරනකොට වැඩි වෙනකොට පාරිසරික සමතුලිතතාවය මොකද වෙන්නේ? ඒකත් වැඩි වෙනවා. ඇයි අපි කෘමිනාශක පරිසරයට දාන්නේ? දැන් අපි කෘමිනාශක කරා මේ වල්නාශක ගන්නකොට හිතකර සත්තුත් මැරෙනවා. අහිත කරාත් මැරෙනවා. පලිබෝධත් එහෙමයි. මොහොත ගසුත් මැරෙනවා අනිත් ගස් වලට ඒ බෑ තියෙන විෂ රසායනික ද්‍රව්‍ය වල තියෙන දේවල් එකතු වෙනවා. ඒතර පාරිසරික සමතුලිතතාවයට ඒක බලපානවා. එතකොට ස්වාභාවික එකක් පාවිච්චි කරනකොට ඒක වැඩි කරන්න පාරිසරික සමතුලිතතාවත් වැඩි වෙනවා. මේ කාරණේ නිසා. ඊට අධික කාර්ය බහුලත්වයේ වැඩි වෙනකොට සෞඛ්‍ය සම්පන්න බව මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා. දැන් මේකේ එකක් මගේ අතේ වැරදිලාද? බොන වෙන කතාවක් මේකේ නැද්ද නෑනේ. අනේ ඉන්න. හරි වැඩිවීම මේකේ අඩු වෙනවානේ. අධික කාර්ය බහුලත්වයේ වැඩි වෙනකොට සෞඛ්‍ය සම්පන්න බව අඩු වෙනවා. ඒ අපි නිතරම ක්‍රියාශීලීනේ. වැඩ කරනවා වැඩි නිදිය ගන්නවත් නැහැ. එතකොට සෞඛ්‍ය සම්පන්න බවට ඒක අධික කාර්ය බහුලත්වයේ සෞඛ්‍ය සම්පන්න බවට හොඳ නෑ. ඒක සෞඛ්‍ය සම්පන්න බව අඩු වෙනවා. ඒ කියන කාරණේ අඩු වෙනවා. ඊළඟට ආහාර කල්තබා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතය වැඩි කරනකොට
ආහාර වල ගුණාත්මක බව මොකද වෙන්නේ? අඩු වෙනවා. පුළුවන් තරම් අපි කල් තබා ගන්නකොට රසායනික ද්‍රව්‍ය දාන්න නැතුව දැන් ඔය එක එක රසායනික ද්‍රව්‍ය අපේ ආහාර වලට ඕන තරම් දානවා. වර්ණකක් දානවා. එතකොට ඒවා ගන්න මේ ආහාර වල ගහලක් තියෙනවා. ඒකට මේවා අපි ස්වභාවික ක්‍රම කියන එකෙන් අදහස් ගන්නේ ওই ලුණු දැමීම, අව්වේ වේලීම, අටුවේ දැමීම, ඊළඟට පැණිමල මී පැණිමල දැමීම, හරි වේලීම වගේ දේවල් ස්වභාවික ක්‍රම කියන්නේ. රසායනික ද්‍රව්‍ය කියන්නේ එක එක රසායනික ද්‍රව්‍ය දාලා කල් තියා ගන්නවා. අපි හුඟක් ගන්න දේවල් එහෙමනේ සැමන් එහෙම රසායනික ද්‍රව්‍ය දාලා තමයි කල් තියලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ කාරණා ටික ගැන අපි මේක බැලුවොත් මේක දිහා පිළිතුර පළමු වෙන්නේ අඩුවීම. පළමු වෙන්නේ අඩුවීමයි අහලා තියෙන්නේ මේකේනේ. පළමු වෙන්නේ අඩුවීමයි අහන්නේ. එහෙනම් දැන් මේක පළමු වෙන්නේ වැඩිවීම දෙවෙනි එකේ වැඩි වෙනවා නම් පළමු වෙන්නේ අඩුවීම දෙවෙනි වැඩිවීමට අහන්නේ. දැන් මේ මෙන්න මේකයි පිළිතුර ගන්න වෙන්නේ. මේකෙන් තමයි උත්තරේ ගන්න වෙන්නේ. මේයි තමයි අපි උකට ගන්නෙ. අපි අනිත් පැත්තට දෙන්න මේක බලලා තියෙන්නේ. මේක අනිත් පැත්තට අහලා තියෙන්නේ. පළමු වෙන්නේ අඩු වෙනකොට. මෙයා අඩු වෙනකොට අනිත් එක්කෙනා මොකද වෙන්නේ? ඒ කියන්නේ ආහාර කල් තබා ගැනීම රසායනික ද්‍රව්‍ය භාවිතය අඩු වෙනකොට ආහාර ගුණාත්මක භාවය වැඩි වෙනවා. ඒකට මේකේ ඉන්නේ මෙන්න මේ පිළිතුර. ඒ කියන්නේ D කියන එක. D එන්න ඕනේ. ඒකට පිළිතුර වෙන්නේ මේකේ CD. අපි මේක බලනකොට මේ අඩුවීම වැඩිවීම තියෙන්නේ. වැඩිවීම අඩුවීම තමයි ඉස්සර ඇහුවේ. දැන් මේකේ මේ දෙවෙනි මේ තව ප්‍රශ්නයක් දාලා තිනවා අඩුවීම වැඩිවීම. හරි? අපි ඒක දිහා බලලා මේකේ පිළිතුර හෙවුවා නම් ලේසියි අපිට. නමුත් දැන් මේකේ තියෙන්නේ මේ අඩුවීමනේ. මේකේ අඩුවීම වැඩිවීම තියෙන්නේ. එතකොට අපි මේකේ ගන්න ඕන අර මං කිව්වේ මේ අන්ලෝම සමානුපාතිකයි කියන්නේ මෙන්න මේකේ එන පිළිතුර. ප්‍රතිලෝම සමානුපාතිකයි කියන එකට මෙන්න මෙයාව අපි ගන්න. කොහොමත් අඩුවීම වැඩිවීමක් නෙන්නේ. වැඩිවීම අඩුවීම හෝ අඩුවීම වැඩිවීම කියන දෙකම එකක්. එතකොට එක ඊතලයක් උඩට අනිත් ඊතලය පල්ලෙහාට තියෙන එක තමයි මේකේ පිළිතුර වෙන්නේ. කොහොම ගත්තා. ඒක ගැටලුවක් නැහැ කොහොම හෙව්වත් අඩුවීම වැඩිවීම කියලා තිබ්බත් වැඩිවීම අඩුවීම කියලා තිබ්බත් මෙන්න මේ ඊතල දෙක විරුද්ධ අතර තියෙන පිළිතුර තමයි ගන්නෙ. ඒතර මේකේ පිළිතුර මොකද්ද? C D අඩුවීම. ඒතකොට මේ ඊතල දෙක ඉහළට තිබ්බත් ඔච්චරයි වෙන්නේ පල්ලෙහාට තිබ්බත් ඕකමයි වෙන්නේ. ඒ කියන්නේ අනුලෝම සමානුපාතිකයි. මේක ප්‍රතිලෝම සමානුපාතික පිළිතුර මේක අනුලෝම සමානුපාතික පිළිතුර. එහෙනම් මේකේ උත්තරය වෙන්නේ A B 1. හරි නේද? පැහැදිලිනේ? මේක මේ මුලින්ම හොයන්න ඉස්සලා බලන්න මේකේ පොඩක් මොකක්ද අහලා තියෙන්නේ කියලා. එතකොට හරි. අඩුවීම වැඩිවීමද වැඩිවීම අඩුවීමද කියලා. ඒතකොට මේක අඩුවීම නම් අහලා තින්නේ ඔන්න මේ කියපේක අඩු කරනවා. ඒක අඩු කරනකොට අනිත් එකත් අඩු වෙනවා. ප්ලාස්ටික් කූඩු භාවිතය ඇත්තටම අඩු කරනකොට මොකද වෙන්නේ? ප්ලාස්ටික් කූඩයි ලී පෙට්ටි පාවිච්චි කරන එක අඩු කරනවා කියන අපි ගෝණි වල ගේනවා කියන එක. එහෙම ගේනකොට මොකද වෙන්නේ? ඒ රෝලෝ ගුණාත්මකතාවයත් අඩු වෙනවා. තේරුණා නේද? මේ වැඩිවීම කියන එක වැඩිවීම ගත්තත් වැඩිවීම අඩුවීම ගත්තත් මේ පිළිතුර හොයාගන්න පහසුයි. මේකේ තියෙන්නේ ප්‍රතිලෝම සමානුපාතික බව. ඒ කියන්නේ ඊතලයේ දෙපැත්තට ගිය පිළිතුර ගන්න එක අඩුවීම කියන්නේ ඊතලයේ එකම පැත්තට ගිය පිළිතුර ගන්න. ඒකට මේක උත්තර ගන්න ලේසියි. තව පොඩි කාරණයක් මේකේ පෙන්නලා මම අපි ඊළඟ ප්‍රශ්නෙට යන්. මෙන්න මේක මං කිව්වා ඊයේ පිළිතුරු ලියනකොට මෙන්න මෙහෙම එකක් හම් වෙන්නේ. මේක නම් තියෙන්නේ මේ උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයකට ප්‍රශ්න 50ක් තියෙනවා. මට මං අනිත් අපේ හාමුදුරන්ට තියෙන එකක් මං කිව්වා මට හම්බුන්නේ මේ අන්තර්ජාලයෙන්. එතකොට මෙන්න මේ වගේ එකක් තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේට පිළිතුරු ලියන්න දෙන්නේ. මේ කොටස නැතුව. මේ කොටස නැහැ. මේක අපි නැහැ කියලා හිතන්නකෝ. ප්‍රශ්න 50ක් තියෙනවනේ. මෙන්න මේ වගේ කොටසක් තමයි හම් වෙන්නේ පිළිතුරු ලියන්න. එතකොට මේ සමහර විභාගවලදී මේ පිළිතුර මේ වගේ පාට කරන්න කියලා. ඒතකොට අපේ නම් තියෙන්නේ පාට කරන්න නෙමෙයි මෙම අදාළ පිළිතුරට කතරයක් ගහන්න. ඔන්න ඔහොම. දැන් අපේ ශිෂ්‍ය හාමුදුරුවෝ මේකටත් කතරයක් ගහලා අපේ මාක් කරන සර්ලා දන්නේ නැතුව ඇති කියලා තව එකකටත් ගහලා තිනවා. සමහර අය මේක ලාවට ගහලා පිළිතුර මේක තදට ගහලා තිනවා. හරිද? ඒ කියන්නේ මේ අපි මේක දන්නේ නැතුව හරි ඒ කියන්නේ මේකද කියලා හොයාගන්න බෑ. අනුමානෙන් ගුරුයා දකින්න නැතුව මේකට හරියක් දායි කියලා හිතාගෙන ඉන්නේ. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. මේක අපි ඉස්සෙල්ලා බලන්න ඉස්සෙල්ලා මේකේ තියෙනවද බලනවා දෙකක් පිළිතුරු ගහපුවා. තියෙනවා අපි ඉස්සෙල්ලා මේක කපලා අහක් කරනවා. ඕකයි ඉස්සෙල්ලාම කරන්නේ. ඊළඟට පළවෙනි පිළිතුරු තියෙන ටික තමයි අපි බලන්නේ. එක පිළිතුරක් තියෙන එක. දැන් සමහර අය මේක වැරදුනාට පස්සේ දැන් අපි ඔන්න මේ පිළිතුරක් ගහනවා. මේකට අපි කියමු අපි මේකට පිළිතුර ගැහුවා කියලා. මේ පිළිතුර ගහලා නමුත් ඕක නෙමෙයි පිළිතුර කියලා ටිකක් වෙලා යනකොට තේරෙනවා. පිළිතුර මෙන්න මේක. ඊළඟට අපි මේ ශිෂ්‍යයා මොකද කරන්නේ? මේක පාට කරනවා. මේක නෙමෙයි පිළිතුර. මේක පාට කරලා දාලා මේක තියෙනවා. හැබැයි අන්න ඒ වෙලාවෙන් නම් අපි ලකුණු දෙනවා.
මොකද කතරේනේ පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. මේකනේ මේ පිළිතුර කිව්වහම මේක සම්පූර්ණ මේක රවුම පාට කරා. මේ කතරේ ගහනකොටත් ගානට මේ රවුම ඇතුළට විතරක් ගහන්න පිළිතුර සපේනකොට මේ එළියට යන්න ගහන්න එපා. මොකද එතකොට වාසි. මේක පිළිතුර නොවනවා නම් පිළිතුර වෙන්නේ නැත්නම් ඒක අපි පාට කරලා දාලා ලස්සනට රවුම පාට කරලා දාලා මේක කතරයක් දානවා. මොකද අපි අහන්නේ කතර සලකන යොදන්නේ කියලා. බලන්නේ කතර. ඒක තමයි පිළිතුර දැක්වීමේ ක්‍රමවේදය. ඒකට ඒවයි අපි ගණන් කරලා බලන්නේ. ඒ හින්දා එතකොට මේ කතර ලකුණු තියෙන එක අපි හරියි කියලා ගන්නවා. ඕවත් මතක තියාගන්න විභාගයේ පිළිතුරු ලියනකොට මේ පිළිතුරු පත්‍රයේ පිරිසිදුව හොඳට පැහැදිලිව තියන්න. මේවා බලනකොට ගුරුවරු මේවා ඉස්සෙල්ලාම කපලා දාලා තමයි අනිත්ව බලන්නේ. මේ වගේ පාට කරපුවනම් ප්‍රශ්නයක් නැහැ. ඒක සම්පූර්ණ හොඳට කතරයක් නොවෙන්න නැති වෙන පාට කරලා දාලා වෙලා ඊළඟ වර්ණයට කතරි දාලා තිබ්බනම් ඒක අපි බාර ගන්නවා. හරි? අන්න ඒ කාරණාත් ටිකක් මතක තියාගන්න. මේවා විභාගයට වැදගත් වෙන කාරණා. මේ අපි දෙවෙනි කොටසට යම් මේකේ ප්‍රශ්න පත්‍රයේ ඊළඟ කොටසට ඊළඟ කොටසේ දෙන ප්‍රශ්න පත්‍රයේ විවගත රචනා ප්‍රශ්නයක් තියෙනවා. අපිට දැන් වෙලාවත් ඉක්ම ගිහිල්ලා තියෙන්නේ. අපි ටිකක් බලමු මේකේ. අපි කතා කරමු තව ටිකක් නැත්නම් අපි නතර කරනවා. මොකද කරන්නේ? මම අර ටිකක් ගොඩක් විස්තර කරා. මොකද විස්තර කරන්න තුව ගිහිල්ලා වැඩක් නැහැ. මොකද ওই ප්‍රශ්නේම නෙමෙයි විභාගෙට එන්නේ. විභාගෙට එන්නේ වෙන ප්‍රශ්නයක්. ඒකට ඒකට උත්තර ලියන්න මම හොඳට විස්තර කරලා දෙන්න ඕනේ. මේවා හොයාගන්නේ කොහොමද? මේවට දායන උපාය මාර්ග මොනවද කියලා. මේක අපි කතා කරනවද මොකද කරන්නේ හැමදෙරනේ? සර් ඔය පේපර් එක අපිට හම්බෙලා නැහැ තාම. ගත්තම සාකච්ඡා කරමුද? මේ අපේ අම්පාරේ නේද මේ පිරිවෙන? ඔව් සර්. සුබෝධ පිරිවෙන නේද? ඔව්. ඒක සුබෝධ පිරිවෙන ඉස්ස අපේ මේ කවුද අපේ මේ රාජපක්ෂ සර්ේ දින්නේ? සෝදිස් සර්ේ දින්නේ? ඔව් සර් ඇවිල්ලා ඉන්නේ. ඔය සෝදිස් සර් කිව්වනේ මේව ගහලා දුන්නයි කියලා. සර් ඇවිල්ලා ඉන්නේ. මුල් ටික ඉතින් ගහලා දුන්නේ පස්සේ අර සර් ඊයේ ටික බැරුව ගියාසනේ. හරි කමන්නේ. දැන් මේක වෙනතුනට ප්‍රශ්නයක් නෑ. මේ රෙකෝඩින් එකේ තියෙනවනේ අපේ හාමුදුරන්ට. ඉතින් ඒ හින්දා ප්‍රශ්නයක් නෑ. මේ බලා ගන්න එහෙනම් අපි ඊළඟ දවසේ කරමුද? අපි මේක අරගෙනම එහෙනම්. සර් ලොකු කොටසක් නේද ඔක අපි ඊළඟ දවසේ කරමු. ඊළඟ දවසේ දාගමු නේද? නැත්නම් විනාඩි 5කින් කරන්න බැරි වෙන්නේ. අපි මේක ඊළඟ දවසේ කතා කරමු. තව පොඩි දේවල් ටිකක් අපි හාමුදුරන්ට දන්න නැත්නම් අහගන්න තියෙනවා නම් මේ අහන්න. මම මේ උත්තර ගන්න ක්‍රමවේද ටික කියලා දුන්නේ. ඉතින් ඇත්තෙම හරි ලේසි මේවට පිළිතුරු ලියන එක. අපි අර මේ ප්‍රශ්න පත්‍රයේම තව ටිකක් බලමු මේ එහෙම උතින් කතා කරලා මේ අපි මේ ඉවර කරන්න මේ තව දන්නේ නැති අවධානය යොමු කරපු තැන් ටිකක් අපි කතා කරලා මේකේ ප්‍රශ්න පත්‍රයේ මේ නතර කරමු. මේ කතා කරනකොට වෙලාව අරගෙන තමයි මේවා කතා කරන්න ඕනේ. නිකන් අපි මේක නිකන් උත්තරේ මේකයි කියන්නේ ගිහිල්ලා වැඩක් නැහැ. අපි බලන්න මේ ප්‍රශ්න පත්‍රයේ 14 වෙනි ප්‍රශ්නෙට පොඩ්ඩක් යන්. ඒකේ ටිකක් ලොකු විස්තරයක් තියෙනවා කරන්න ඕන. ආමුදුරු දැනගන්න ඕන. මෙන්න මේකේ තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. දිලීර බැක්ටීරියා වෛරස් පරපෝෂිත යන රෝග කාරක වල පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. මේකේ මෙන්න මේවා මොනවා නිසාද හැදෙන්නේ කියලා පොඩ්ඩක් දැනන් ඉන්න ඕන. දැන් අලුහම් හැදෙන්නේ මොනවා නිසාද? දැන් සමහර රෝගවල නම් මේ දාලා තිනවා රෝග කාරකයා කවුද කියලා දාලා තිනවා. එහෙම ඒ දාලා තියෙන රෝග කාරකයා විතර මතක තියාගත්තාම ඇති. දැන් අපි මේ පොත ලියන වෙලාවේ මේවා සමහර ඒවා රෝග කාරක රෝග සටහන් අරම ගොඩක් දැම්මා. මේ ඒවා මේ අහක් කළා දැන් ওই අවශ්‍යම ටික තමයි දාලා තියෙන්නේ. එතකොට ඒවා විතරක් දැනගත්තාම ඇති. දැන් අලුහම් මේ හැදෙන්නේ දිලීරයකින් කියලා දැනගත්තාම ඇති. පිටගැස්ම හැදෙන බැක්ටීරියාවකින්. හැබැයි ඒක හැදෙන බැක්ටීරියාව මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒක හැදෙන බැක්ටීරියාව තමයි ක්ලොස්ට්‍රීඩියම් ටෙටනයි කියන නම දැනගන්න ඕන. ඩෙන්ගු වෛරස් රෝගයක්. ඒක හැදෙන්නේ ෆ්ලාවිවිරිඩේ කියන වෛරසයෙන් කියලා දැනගන්න ඕන. ඒක ටිකක් මතක තියාගන්න. හැබැයි විභාගෙදී අපි ওই ප්‍රශ්න පත්‍රවලදී වෛරස් එක කියන එකටත් අපි ලකුණු දුන්නා. මේ කතා කරලා තින් ලකුණු දෙන්න අපි යොදාගත්තා ෆ්ලාවි වෛරසය කියන එකට. ඒතර ෆ්ලාවිවිරිඩේ වෛරසය කියලා මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. මැලේරියාව එහෙමනම් නම් මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේ ඒක පරපෝෂිතය කියලා දැනගත්තාම ඇති. අලුහම් දිලීරයක් කියලා දැනගන්න ඕන. දද ඇවිල්ලා දිලීරයක්, ජලබීතිකාව වෛරස් රෝගයක්. ඒවා අවශ්‍ය නැහැ නම් පිටගැස්ම අර මං ඉස්සෙල්ලත් කිව්වා ඒක ක්ලොස්ට්‍රීඩියම් ටෙටනයි කියලා. නම් මතක තියාගන්න ඕනේ. කැන්ඩිඩියාසිස් කියන එක එහෙමමයි. ඒකේ දිලීර රෝගයක් කියලා දැනගත්තාම ඇති. ඊළඟට AIDS කියන එක වෛරසයක්. අන්න ඒකේ දැනගන්න ඕන. acquired immunodefense syndrome කියන එක මානව ප්‍රතිශක්තිකරණ උණුතා වෛරසය කියන එක දැනගන්න ඕන. AIDS කියන රෝගය හැදිලා තියෙන්නේ මේ හැදෙන්නේ මානව ප්‍රතිශක්තිකරණ උණුතා වෛරසයෙන් කියන එක. acquired immunodefense syndrome කියන එක. ඒ වෛරසයෙන් HIV human immunovirus.
HIV කියන එකෙන් අදහස් කරන්නේ human immunovirus මානව ඌනතා වෛරසය. ඒකේ HIV කියලා ලිව්වත් කමන්නේ. සාමාන්‍ය නම නම් අර AIDS කියන එක තමයි කියන්නේ. මේකේ වෛරසයේ නම එන්නේ HIV කියලා මතක තියාගන්න. ලාදුරු හැදෙන්නේ බැක්ටීරියාවක් නිසා මයික්‍රෝබැක්ටීරියම් ලෙප්ට්‍රේ කියන. මේකත් පොතේ නම තියෙනවා මං හිතන්නේ. පොතේ නම තියෙනවා. ඒ නම දැනගන්න ඕන. මේ හතර පෙළ පොතේ මේ පිටු ටික පොඩ්ඩක් බලා ගන්න. මෙන්න මේ අපිට විභාගෙටත් වඩා මේ පිළිබඳව අපි දැනගන්න ඕනේ. හතර පෙළ පොතේ මම පිටු ටික කියන්නම්. හාමුදුර පොඩ්ඩක් බලා ගන්න කියෝ ගන්න. මොකද ප්‍රශ්න පත්‍රයට අනිවාර්යෙන් ඔය වගේ වහනවා. අනික ජීවිතේටත් වැදගත් පාඩමක් මේ තියෙන පාඩම. රෝග ගැන අනිවාර්යෙන් අපි දැනන් ඉන්න ඕන. පිටුව හතර පෙළ පොතේ 73 සිට 85 sorry 73 සිට 90 දක්වා. ඊළඟට මේ මෙතන තව කාරණයක් තියෙනවා මතක් කරන්න ඕනේ මේ අපේ මේ විෂය නිර්දේශයේ දාලා තියෙනවා මේ වර්තමානයේ ඇති වෙමින් පවතින රෝග කියලා කොටසක්. එතකොට මේ අපි දැන් මේ ළඟදීනේ COVID-19 ආවේ. එතකොට COVID-19 මේ පොතේ නැහැ. නමුත් අපිට ප්‍රශ්න පත්‍රයට අහන්න අවසර තියෙනවා. එතකොට ශිෂ්‍යයෝ ඉගෙන ගන්නකොට එදිනෙදා සමාජයේ ඇතිවෙන රෝග පිළිබඳ දැනීමක් තියෙන්න ඕනේ. මේක තියෙනවා 89 පිටුවේ. 89 පිටුවේ තියෙනවා වර්තමානයේ ඇති වෙමින් පවතින රෝග කියලා කොටසක්. මේ ස්වයින් ෆ්ලූ එහෙම මේකේ දාලා තියෙනවා. මේ පාඩම මම්ම ඉලිවේ මේ පොත ලියනකොට රෝගයේ වැළැක්වීම සඳහා ගත යුතු ප්‍රතිකාර ඊබෝලා රක්තපාතේ ওই දෙක දාලා තියෙනවා. ඒකට ඒ දවස්වල තිබුණේ ඕවා. දැන් මුලින්ම ඔය ස්වයින් ෆ්ලූ එකත් මේ පොත ලියන දවස්වල මුලින් ආවා. ඉතින් අපි ඒ හින්දා මේ වර්තමානයේ ඇති වෙමින් පවතින රෝග කියන එක අපි දැම්මා. එතකොට දැන් COVID-19 දැන් තියෙනවා. නමුත් අපිට ළමයිට පිරිවෙනේදී අපි උගන්වන්නේ නැහැ. ඒ දවස්වලත් ඒකයි උනේ. දැන් ඒ දවස්වල විභාගෙ ලියනකොට මේ සූකර වුණ උගන්ලා තිබුණේ නැහැ හුඟක් පිරිවෙන්න. නමුත් වර්තමානයේ ඇති වෙමින් පවතින රෝග කියන එක සිලබස් එකේ තියෙනවා. එතකොට මම ඒ දවස්වල මේක පිරිවෙනේ ඉගෙනුවා. ඒ අවුරුද්දේ ඒකම ඇහුවා. මට මතක විදිහට 99 හරි 98 හරි පොඩක් පේපරේ අරන් බලන්න. මේක මම ඉගෙනුවා. ඉතින් මේ ඇත්තම විභාගෙට ආව සම්පූර්ණ ප්‍රශ්නයක්. ඒ මොකද වර්තමානයේ ඇති වෙමින් පවතින රෝග කියන එක විශේෂ නිර්දේශයේ තියෙනවා. එතකොට ශිෂ්‍යයෝ ඒ පිළිබඳ හැමතිස්සෙම දැනුවත් වෙන්න ඕනේ. ඒ අවුරුදු වල විභාග ලියන ශිෂ්‍යයෝ සමාජයේ රටේ පවතින ලෝකයේ පවතින රෝග මොන හරි පැතිරී යාමක් වෙනවා නම් අලුත් රෝගයක් ඒ රෝගය පිළිබඳ ශිෂ්‍යයෝ කරුණු හොයලා තියාගන්න ඕනේ. මේකට පිළිතුරු ආවොත් උත්තර ලියන්න ඕන තරම් තොරතුරු දෙනවා. අන්තර්ජාලයේ තියෙනවා අපිට ওই පත්‍රිකා හම්බ වෙනවා. ඒවෙන් අපිට තොරතුරු හොයාගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අන්නේ තොරතුරු අපේ හාමුදුරුවෝ මේ සමාජය පිළිබඳව පොඩි දැනීමක් තියෙන්න ඕනේ. උගන්වන්නේ නැහැ හැමදේම. පරිසරයෙන් එකතු කරන දේවලුත් අපි අහනවා. ඉතින් ඇත්තම හරි ලේසි මේ ප්‍රශ්නේ. මේ අහන ප්‍රශ්නේ ගොඩාක් අමාරුවට අහන්නේ. මොකද අපි උගන්වන ප්‍රතිදයක් නෙහන්නේ. මේක පැතිරෙන්නේ කොහොමද? මේකට කරන ප්‍රතිකාර ක්‍රමවේදය මොනවද? මේක හැදෙන එක වළක්ව ගන්න මොන ක්‍රමවේදද? අපි පාවිච්චි කරන්න ඕනේ මොන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්ද කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට සමාජයේ පවතින ඔය වෛරස් බැක්ටීරියා වලින් ඇතිවන රෝග පිළිබඳ බහුලව පවතින ගොඩක් ඒවා. දැන් සමහර ඒවා නම් ඔය දැන් මේ ළඟදී ආව කවසාකි කියලා රෝගයක්. ඒක අපේ ලංකාවේ විදිහට ටිකක් තිබුණා. නමුත් ඒක බහුලව පැතිරී ගියේ නැහැ. ඒතකොට ඒ වගේ වහන්නේ අපි අහන්නේ සමාජයේ ඔක්කොටම කරදරයක් වෙන බරපතල ආබාධගෙන දෙන රෝගයක් ආවොත් අපි ඒ ගැන අහනවා. ඒක අපි විශේෂ නිර්දේශයට දාලා තිනවා. වර්තමානයේ ඇති වෙමින් පවතින රෝග කියලා දාලා තියෙන්නේ ඒකයි. අපි ඒ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕන. හරි? ඒ කාරණේ. ඊළඟට දැන් මේකේ පැපොල මෙතන ලාදුරු හරි කැන්ඩි පිට ගැස්මත් හරි පැපොල. පැපොල කිව්වොත් එහෙම මෙතන ඒකත් ඇවිල්ලා වෛරස් රෝගයක්. ඒකේ නම අවශ්‍ය නැහැ. ඔඩි. වැරිසෙල්ලා සොස්ටර් කියන වෛරසය. වෛරස් එකකින් හැදෙන්නේ වැරිසෙල්ලා සොස්ටර් කියන වෛරසය. ඔන්න ඔය කියපු නම් ටික පොඩ්ඩක් මතක තියාගන්න. හැබැයි නම අහන්නේ නැහැ. මම කිව්මින් නිකන් මතක තියාගන්න කියලා. බලාපොරොත්තු වෙන්නේ දද මේක ඇවිල්ලා දිරීරයක්ද බැක්ටීරියාවක්ද වෛරසයක්ද කියන එක අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. අනිවාර්යෙන් මතක තියාගත යුතු දේ වන්නේ ඒකයි. දැන් මී උනේ එහෙම බැක්ටීරියාවක්. ලෙප්ටෝස්පයිරෝසිස් කියන බැක්ටීරියාවෙන් තමයි ඒක හැදෙන්නේ. ඒතකොට මේවැ දිරීර බැක්ටීරියාද වෛරසද කියන එක මතක තියාගන්න ඕන. ඔන්න ඔය කාරණා ටික මතක තියාගන්න. මේ කියපු ක්‍රමවේද අනුගමනය කරනවා නම් මේ සෞඛ්‍ය විද්‍යා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනවා කියන එක ඒ තරම් දෙයක් නෙමෙයි. බලන්නකො හාමුදුරු ප්‍රශ්න දැන් මම උගන්නකම් ඉන්න ඕනේ බලන්නකො මූලික පිරිවෙන අවසාන ප්‍රශ්න දැන් දෙකක් ඇවිල්ලා තියෙනවා 18යි 19යි නිකන් අතට අරන් බලන්න මම මේ කියපු ක්‍රමවේදය පාවිච්චි කරලා මුකුත් ඉගෙන ගත්තේ නැති කෙනෙකුට උත්තර ලියන්න බැරිද කියලා. සමන් දන්න සරල දැනුමින් මේවට පිළිතුරු ලියන්න පුළුවන්. මේ එහෙමයි මේක මේ සකස් කරලා තියෙන්නේ. සමහර තැන්වල ළමයාගේ දැනුම මනින්න මොකද මේ ප්‍රශ්න මේ මුලාකෘතිය හදන ලාවත් මම හිටියා.
මේක ප්‍රශ්න මේ සෑහෙන ප්‍රමාණයක් මමත් මේක ලිව්වා මේ මම ලියපු ප්‍රශ්නක් තියෙනවා මේ ඉතින් ඒක අපි කියන්න ඕනේ නැහැ මේ ඉතින් මේකේ උත්තර ගන්න පුළුවන් ක්‍රමවේද ශිෂ්‍ය මේවා අපි මේ ශිෂ්‍යයාගෙන් මෙච්චර බලාපොරොත්තු වෙනවා කියලා බලලා තමයි මේ ප්‍රශ්නේ හදන්නේ. එතකොට ඒ තාර්කික බුද්ධිය බලන්නත් ප්‍රශ්න එකක් දෙකක් අර වගේ දානවා. ওই තාර්කික බුද්ධිය බලන්න තමයි අර මං කිව්වේ අර අල්ලෝම සමානුපාතික ප්‍රතිලෝම සමානුපාතික ගානක් දාලා තිබ්බේ පොඩි කෙටි ගානක්. ඒව හැමදාම ඉන්නේ නැහැ. ඉතින් නමුත් අර ඒවටත් කැමති අපේ හාමුදුරුවෝ ඉන්නවා. ඉතින් ඒවටත් අවස්ථාවක් දෙන්න ඕනේ තමයි අපි මේ වගේ ප්‍රශ්න ඇහුවේ. ඉතින් ඒකත් හරි වැදගත්. ඔය මේ හැම කාරණයක්ම මතක තබා ගන්න කෙටි ක්‍රමයක් සෙන්ස් එකක් හදා ගන්න Tamanට කියලා. අර මං ඉස්සෙල්ලා කිව්වේ මේ ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන්නේ. ඕ වගේ සෙන්ස් ගොඩාක් ඉතින් තියෙනවා මම නම් හදාගෙන. ඒ වගේ Tamanට ක්‍රමවේදයක් හදා ගන්න. එතකොට මේක එච්චර මේ ප්‍රශ්නයක් නෙමෙයි මේ පාඩම් කරනවා කියන එක ඕන තරම් මොලේට දාන්න ඉඩ තියෙනවා. ඊළඟට මේ දාපුවා තව කකට දෙන්න. එහෙම දුන්නාම තව දාන්න පුළුවන් මොලේට. ඒක තමයි මොලේ ස්වභාවය. ඉතින් මේ ඒ ක්‍රියාදාමයට තමයි ඉතින් මාත් මේක තුලා තින්නේ අපේ මේ සෝතිසර්ත් ඉතින් හරියට මට උදව් කරනවා. දැන් ඊයේත් ප්‍රශ්පත්‍රයේ මම දැන් එවන් දීගුවම එව්වා. මේ මට ඊයේ ඒක ඩවුන්ලෝඩ් කරගන්නත් බැලුවා. ඉන්ටර්නෙට් එකේ තිබුණෙත් නැහැ. මේ ඉතින් මම බොහොම ස්තුතිවන්ත වෙනවා සෝතිසර්ටත් හැමතිස්සෙම මට උදව් කරනවා. ඉතින් මේ එතුමා මේ වෙලාවේ විදුමරාගෙන සහභාගී වෙලා තිනවා මේ අපේ ශිෂ්‍යොත් එක්ක. ඉතින් මේ අපි අදට පාඩම මෙතනින් ඉස්සර නතර කරමු එහෙනම් නේද? සෝතිසර් ඔව් නතර කරමු අදට එහෙනම් නේ නැත්නම් පොඩි හාමුදුරුවෝ පවුනේ. ඉතින් එහෙනම් අපි ලබන සමානිය ආයි හම්බ වෙමු. අපේ හාමුදුරුවෝ මේ උත්තර ලියාගෙන එන්න. ඒ කියන්නේ දන්නේ නැතුනට ප්‍රශ්නයක්